හරි පුතේ අපි ගිය සතියේ අවසන් කරා අපි අසම්පූර්ණ වාර්තා කියන පාඩමේ 2 සහ 3 වෙනි කියන ගාන 2යි 3යි අපි සාකච්ඡා කරා. අපි ඊට කලින් සතියේ අසම්පූර්ණ වාර්තා වලට අදාළ තීරි කොටස් ටික සාකච්ඡා කරා. ඒත් එක්කම පළවෙනි ගාන සාකච්ඡා කරා. ගිය සතියේ 2 සහ 3 වෙනි ගාන සාකච්ඡා කරා. මම හිතනවා මේ වෙද්දී අසම්පූර්ණ වාර්තා 1 2 3 කියන ගණන් තුනේම ඔයාලට ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. ගොඩක් අය මට හදලා එවලා තිබ්බා. එයාට ගණන් බැලන්ස් වෙලා තිබ්බා. ඒ නිසා මම හිතනවා ඔයාටත් එවපු නැති අයටත් ගණන් ටික බැලන්ස් වෙන්න ඇති කියලා. රයිට්. එතකොට පුතේ මතක තියාගන්න ඕන අද පාඩම පටන් ගන්න කලින් මම මේ දේ කියන්නේ ඔයා මුල ඉඳන් දැන් වැඩ කරන්න පටන් ගන්න. ඔයාට මිස් වෙච්ච පාඩම් නැවත කරන්න ඕන අපි. කොහොමත් අපි තව මාසයකින් වගේ රිවිෂන් පටන් ගන්නවා. તો රිවිෂන් එක කියන්නේ අය ගිණුම් කරන සමීකරණේ ඉඳන් එතකොට උසස් පෙළ ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඒ ටික ඔක්කොම අපි සාකච්ඡා කරන්න ඕන පුතේ. ඒ නිසා මේ කියන්නේ ගොඩක් ආදරෙන් ඔයාලා පුතේ අපරාධයක් කරගන්න එපා. මේ accounting class එකනේ අපි ඉන්නේ. accounting කියන්නේ business වත් econ වත් නෙවෙයි. කියන්නේ මම කරන නිසා නෙවෙයි මම මේ කියන්නේ ඒ ගුරුවරුන්ගෙත් අවංකම උත්තරයක් දෙන ගුරුවරුන්ගෙන් අහන්න. පාඩමක් දෙකක් මිස් වුණොත් සම්පූර්ණ අපේ accounting එකම බැරි වෙනවා. කියන්නේ accounting කියන විෂයම බැරි වෙනවා. ඒ නිසා මේ මතක තියාගන්න මේ වෙලාවේ හොඳට වැඩ කරන්න ඕන. ක්ලාස් කට් වුණොත් අපරාධයක් වෙනවා. ක්ලාස් එකක් කට් වුණොත් අපරාධයක් වෙනවා. ඒ නිසා පුතේ මතක තියාගන්න හොඳට වැඩ කරන්න. නැවත මම මේ කියන්නේ වාට පාඩමක් මිස් වුණොත් එතනින් එහාට යන්න බෑ. ඊළඟ පාඩම අපිට සාකච්ඡා කරන්න තියෙන දැන් මේකේ කරන් ටික සාකච්ඡා කරන් පස්සේ ඊළඟ පාඩම අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඊළඟ පාඩමේ අපි සාකච්ඡා කරන්න තියෙන පුතේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියන පාඩම. ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියන පාඩම. හරිද? එතකොට මේ පාඩම හදන්න මේ අසම්පූර්ණ වාර්තා කියන එකත් වැදගත් වෙනවා. ඒ පාඩම හදද්දිත් පුතේ අසම්පූර්ණ වාර්තා කියන එක දන්නේ නැත්නම් ඒ පාඩමත් හරියට අපිට හදාගන්න බැරි වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඉකෝන් බිස්නස් වගේ පුතේ පාඩමෙන් පාඩමට තොරතුරු වෙනස් නැහැ. පාඩමෙන් පාඩමට අපි හරියට කියනවා නම් මේ දන්වැලක් වගේ දන්වැලක පුරුක් වගේ එකිනෙකට බද්ධ වෙලා තියෙන පාඩම් අතර. ඒ නිසා මතක තියාගන්න ඕන ඔයාට මිස් වෙච්ච පාඩම් දන්නේ නැති කොටස් තිබ්බොත් අහන්න. දන්නේ නැති කොටස් තිබ්බොත් අනිවාර්යෙන් අහන්න. නැවත දන්න පාඩම් තියෙන්න පුළුවන් පුතේ අනිවාර්යයෙන්ම ඒ ටික නැවත කරන්න පටන් ගන්න. නැවත මුල ඉඳන් ආයෙ කරන්න පටන් ගන්න ඕන. නැත්තම් අපරාධයක්. ඔච්චර කල් ඔයාලා ක්ලාස් එකේ තේරුමක් වෙන්නෙත් නැහැ. මොන ක්ලාස් එකට ගියත් එච්චරම තමයි පුතේ ඔයා වැඩ කරන දේ අනුව තමයි තීරණය වෙන්නේ. අනික දැන් ඔයාලගේ වීඩියෝ ක්ලාස් එකක් නේ අපි යන්නේ. Zoom එකේ කරන්නේ නැත්තේත් ගොඩක් අයට සිග්නල් ප්‍රශ්නයක් තියෙන නිසානේ. එතකොට පුතේ දැන් අපි වීඩියෝ එකක් දානවා සාමාන්‍යයෙන් හදිස්සියක් වුණොත් මේ සතියේ අර ඔය 30ට අඩු අයට බෙහෙත් විද්දානේ. ඒතර අපිත් අයිති වුණානේ. ඒ නිසා අපිටත් බෙහෙත් විදින්න වුණා. ඒ නිසා තමයි පුතේ සෙන්සුරාදා වීඩියෝ එක දාන්න බැරි වුණේ. දැන් මේ සතියේ ඒ වෙනුවට අපි මේ අද වීඩියෝ එක කරනවානේ. එතකොට ඔයාගේ යුතුයකම තමයි පුතේ ඔයාගේ ගෲප් එකට මැසේජ් එකක් බොහෝ දුරට දානවා. අපි අර ඒ දවසටම වීඩියෝ කරගන්න බැරි වුණොත් මේ වගේ හදිසි අවස්ථාවක් වුණොත් නැත්තම් සාමාන්‍යයෙන් සෙනසුරාදා හවස 6ට අනිවාර්යෙන් වීඩියෝ එක දානවා. ඒ වෙද්දි ඉතින් ඔයාලා රෙඩි වෙලා ඉන්න ඕන. කලින් ගණන් ටික හදලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයා ඒ ගණන් හදන් රෙඩි වෙලා ඉන්න ඕන. ඒක මතක තියාගන්න හොඳට. මෙතනින් එහාට ගියත් යුනිවර්සිටි එකට ගියත් කලින් දේවල් අමතක කර අපිට හරියට ඩිග්‍රියක් වුණත් කරගන්න බෑ. හොඳට මතකෙන් යන්න ඕන පුතේ. ඔයාලගේ ටාගට් තියෙනවා. දැන් එක එක්කෙනාගේ ටාගට් වෙනස්. ඒ නිසා මතක තියාගන්න ඔයාගේ හැමෝගෙම ටාගට් එක තියෙන්න ඕන යුනිවර්සිටි එක යන්න. යුනිවර්සිටි යන්න තමයි පුතේ ටාගට් එක තියෙන්න ඕන. එතකොට ඒක තීරණය කරන්න ඕන ඔයා. මොකද මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් උගන්නන දේ විතරනේ. ඔයාට තේරෙන්න උගන්නන නිසා වෙන්නේ නැති ඔයා මගෙත් එක්ක ඉන්නේ. තේරෙන්නේ නැත්තම් ඉන්නේ නැහැ නේ පුතේ. එතකොට මගේ පැත්තෙන් තේරෙන්න ඔයාට උගන්නනවා නම් ඔයාගේ පැත්තෙන් මොකද කරන්න ඕන? තේරිච්ච දේ නැවත කරන්න ඕන. නැත්තම් අපරාධයක් වෙනවා. රයිට්. ඒ නිසා අපි
අද දැන් 1 2 3 කියන ගණන් ටික ඔක්කොම සාකච්ඡා කරලා ඉවරනේ. හතරවෙනි ගාන සාකච්ඡා කරන්න යමු. හරිද? ඒ නිසා මතක තියාගන්න හතරවෙනි ගාන සාකච්ඡා කරද්දී පුතේ හතරවෙනි ගාන සාකච්ඡා කරද්දී 1 2 3 කියන ගණන් තුන ඔක්කොම හදලා තියෙන්න. නැත්තම් අපරාධයක් වෙනවා. ඔයාලට මේ ගොඩක් ආදරෙන් ගෞරවයෙන් කියන්නේ පුතේ ඔයාගේ ජීවිතේ මට වැදගත්. ඔයා මාව විශ්වාස කරලානේ ක්ලාස් එකට එන්නේ. එතකොට මෙතනින් එහාට ඔයාගේ ජීවිතය ගැන වගකීමකුත් මට තියෙනවානේ. හැබැයි මට ඒ වගකීම ගන්න පුළුවන් මම මේ කියන විදිහට කරොත් විතරයි ඈ. ක්ලාස් කට් කර කර ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ නැතුව එකපාරටම මේ පාඩම් මිස් කර කර ක්ලාස් එකට එනවා නම් පුතේ කිසිම කෙනෙක් ගැන මම කිසිම වගකීමක් ගන්නෙ නැහැ. මම කියන විදිහට වැඩ කරන්න ඕන. හැමදාම ක්ලාස් එකට ඇවිල්ලත් ක්ලාස් එකේ ගණන් හදන්න නැත්තම් මට වගකීමක් ගන්න බෑ. මම කියනවා ඔයාලගේ ගාන බැලන්ස් දුන්නේ නැත්තම් මට එවන්න කියලා. බැලන්ස් වෙච්චි නැති අය මට හම්බෙලා නැහැ. ඒ කියන්නේ හේතුව තමයි යාට ඔක්කොටම බැලන්ස් වෙන්නේ නැති. මට එහෙම එව්වේ නැහැ. බැලන්ස් වෙච්චි නැති කෙනෙක් එව්වේ නැහැ. බැලන්ස් වුණා කියලා තමයි හැමෝම එව්වේ. ඒ නිසා මතක තියාගන්න මේ ගණන් ටික හදද්දිත් මේ ගානක් පුතේ අපි සාමාන්‍ය දැන් ආදායම් ප්‍රකාශනයක් මූලතත්ත්ව ප්‍රකාශනයක් හදන්න තියෙන්නේ. මේකෙත් මොකද කරන්න ඕන? ඔයා මූල්‍ය ප්‍රකාශන බැලන්ස් කරන්න ඕන. බැලන්ස් කරලා බැලන්ස් වුණොත් ප්‍රශ්නයක් නැහැ. බැලන්ස් කරලා බැලන්ස් වුණොත් ප්‍රශ්නයක් නැහැ. බැලන්ස් වුණ නැත්නම් අනිවාර්යෙන් අහන්න ඕන. හොඳට ඔළුවේ තියාගෙන ජීවත් වෙන්න ඕන. දැන් ඔයාට තව දැන් 2021 කට්ටියට එක්සෑම් එක ගොඩක් පහ වුණාට ඔයාට එහෙම ලොකුවට පහවීමක් වෙන්නේ නැති වෙයි. ඒ නිසා පුතේ අපි මුලින් ඉඳන්ම හොඳට ආයෙ වැඩ කරන්න ඕන. කොහොමද රිවිෂන් එක පටන් ගන්න තව මාසයකින් විතර. ඒ වෙද්දි වාගේ 12 වසර සම්පූර්ණ ඉවර වෙයි. එතකොට අපිට මුලින් ඉඳන් පාස් පේපර්ස් තව මොඩල් පේපර්ස් ඊට පස්සේ පාස් පේපර්ස් වල තියෙන ඒ පාඩමට දාලා තියෙන ප්‍රශ්න ටික සියලු දේ අපි සාකච්ඡා කරනවා. ඒ නිසා අපිට බයමක් වෙන්න දෙයක් නැහැ. දැන් මතක තියාගන්න හොඳට වැඩ කරන එක තමයි පුතේ කරන්න ඕන. රයිට්. අපි යමු හතරවෙනි ගානට. රයිට්. බලන්න. කසුන් මැද ගෙදරගේ ව්‍යාපාරය ක්‍රමානුකූල ගිණුම් තැබීමක් නොකරයි. ඔයාලා වගේ සෙට් එකක් නේ. පහත තොරතුරු 2021 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අදාළව සොයාගෙන ඇත. අපිට දීලා තියෙන පුතේ 2024 1 දිනට ශේෂ 2021 3:31ට ශේෂ. අපිට තොරතුරු කීයක් තියෙනවද බලන්න. ලී බඩු උපකරණ, මෝටර් රථ, ෂෙවෙන් කිරීම, තොගය මේ තොරතුරු ගොඩාක් දීලා තියෙනවා. රයිට්. වෙනත් තොරතුරු කීපයකුත් අපිට දීලා තියෙනවා. පුතේ. රයිට්. ඊට පස්සේ බලන්න අවශ්‍ය වන්නේ 2021 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි. හතරවෙනි ගාන හදන්නත් ඕන ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. රයිට්. මම ඔයාට විනාඩි 5ක් දෙනවා ඉක්මනින් ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි රූල් කරගන්න. විනාඩි 5ක් දෙනවා පුතේ ඉක්මනින් ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි රූල් කරගන්න. රයිට්. ඉක්මනින් රූල් කරගන්න පුතේ. ඉක්මනින් රූල් කරගන්න. මම මේ කියන දේ හොඳට අහගෙන ඉන්න ඕන. ගණන් හදන්න නම් ඉක්මනින් රූල් කරගන්න. ඉක්මනින් රූල් කරගෙන ඉක්මනින් රෝල් කරගත්තා. අපි
අපේ වැඩේට යන්න ලෑස්ති. ඉක්මනින් පුතේ ආදායම් ප්‍රකාශනයේ මූලික තත්ත්ව ප්‍රකාශනය රූල් කරගන්න. දැන් ලස්සන ඕනේ නැහැ. ලස්සනට ලකුණු දෙන්නේ නැහැ පුතේ එක්සෑම් එකේදී. පැහැදිලිව තිබ්බොත් හොඳටම ඇති. එතනින් එහාට ඕනේ නැහැ. පැහැදිලිව තිබ්බොත් හොඳටම ඇති. ලස්සනක් ඕනේ නැහැ. පැහැදිලිව තිබ්බොත් හොඳටම ඇති. ලස්සනක් ඕනේ නැහැ. පැහැදිලිව තිබ්බොත් හොඳටම ඇති. ලස්සනක් ඕනේ නැහැ. හරිද පුතේ? right. හරිද? හරි. අපි දැන් හදන්න පටන් ගමු. මම හිතනවා මේ වෙද්දිත් ආදායම් ප්‍රකාශනයයි මූලික තත්ත්ව ප්‍රකාශනය ඒවා රූල් කරගෙන අවසන්. යන් අපි ගානට කසුන් මැද ගෙදරගේ ව්‍යාපාරය ක්‍රමානුකූල ගිණුම් තැබීමක් නොකරයි. ක්‍රමානුකූල ගිණුම් තැබීමක් නොකරයි. පහත තොරතුරු 2021 3:31 දිනෙන් අවසන් වර්ෂයට සොයාගෙන ඇත. පුතේ අපිට ආරම්භක සහ අවසන් ශේෂ දීලා තියෙනවා. එතකොට මම කිව්වා මේ වගේ ගානක් හදද්දී ආරම්භක සහ අවසන් ශේෂ දීලා තියෙනවා නම් වත්කම් වගකීම් වල මොකක්ද? වත්කම් සහ වගකීම් වල ආරම්භක සහ අවසන් ශේෂ දීලා තියෙනවා නම් ඒ සෑම තොරතුරක් සඳහාම අපි ගිණුමක් රූල් කරගන්න ඕන. මොකක් හැරද? තොගය හැර. අපි තොග ගිණුමක් රූල් කරගන්නේ නැහැ. එහෙනම් පුතේ තොගය හැර අපිට ගිණුම් කීයක් ඕනද කියලා බලන්න. තොගය හැර ගිණුම් කීයක් ඕනද බලන්න. දැන් කලින් ගණන් වල හැදුවානේ. ආරම්භක සහ අවසන් ශේෂ දෙනවනම් මොකද්ද පුතේ? ආරම්භක සහ අවසන් ශේෂ දෙනවනම් අපි මොකද කරන්න ඕන? තොගය හැර අනිකුත් සෑම ගිණුමක් සඳහාම තොගය හැර අනිකුත් සෑම ගිණුමක් සඳහාම මොකද කරන්න ඕනේ? අපි ගිණුමක් රූල් කරගන්න. නැත්නම් අනිකුත් සෑම තොරතුරක් සඳහාම ගිණුමක් ඕන. එහෙනම් අපිට ඕන ගිණුම් ටික බලමු. ලී බඩු උපකරණ ගිණුමයි. බලමු ගිණුම්. ලී බඩු උපකරණ මෝටර රථ. එතකොට ලී බඩු උපකරණ ෂේ වෙන් කිරීම, මෝටර රථ ෂේ වෙන් කිරීම. තොග ගිණුමක් ගහන්න නැහැනේ. ණය ගැතියෝ, ණය හිමියෝ ස්ථාර තැන්පතු ගිණුමක් ඕන, බැංකු ණය ගිණුමක් ඕන, බැංකු ණය ගිණුමක් ඕන, මුදල් ගිණුමක් ඕන, උපචිත කුලී ගිණුමක් ඕන, ඉදිරියට ගෙවූ රක්ෂණ නැත්නම් රක්ෂණ ගිණුමක් ඕන. කුලී ගිණුමක් සහ රක්ෂණ ගිණුමක් ඕන. right. අපිට ගිණුම් 11ක් ඕන. right. අපි පුතේ ගිණුම් රූල් කරගමු. මුදල් ගිණුම රූල් 10ක 12ක විතර මුදල් ගිණුමක් රූල් කරගන්න. මුදල් ගිණුම මම මේ කියන එක හරියට කරන්න ඕන පුතේ. රූල් 10ක 12ක 10ක වගේ තිබ්බත් ඇති. මුදල් ගිණුමක් රූල් කරන්න. right. ඊට පස්සේ මෝටර් රථ ගිණුම, ඊට පස්සේ ලී බඩු ගිණුම, මෝටර් රථ ගිණුම, මෝටර් රථ ෂේ වෙන් කිරීමේ ගිණුම, මෝටර් රථ ෂේ වෙන් කිරීමේ ගිණුම, ලී බඩු ෂේ වෙන් කිරීමේ ගිණුම, ලී බඩු ෂේ වෙන් කිරීමේ ගිණුම. right. ණය ගැතියෝ අපි මේක දහස් වලින් හදමු පුතේ. ණය හිමියෝ ස්ථාවර තැන්පතු, බැංකු ණය, මුදල් ගිණුමක් ගැහුවානේ. කුලී, ඉදිරියට ගෙවූ රක්ෂණ නැත්නම් රක්ෂණ ගිණුමක්. right. අපි මේ විදියට ගිණුම් 11ක් රූල් කරගත්තා. right. නම් කරගමු. මුදල් ගිණුම උඩින්ම ගහගත්ත පුතේ රූල් 10ක් 12ක්. මේ ගිණුම් නම් ඔය ණය ගැති ණය හිමි රූල්
5ක විතර ගිණුමක් අනිත් එකවත් 5 ගිණුම් රූල් කරගන්නකො පුතේ. right. ලී බඩු ගිණුම මෝටර් රථ ගිණුම. ඊට පස්සේ ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුම. මෙස තොග ගිණුමක් හැර අනිකුත් සෑම එකක් සඳහාම අපි ගිණුමක් ඕන. තොග ගිණුම. ඊට පස්සේ තොග ගිණුමක් ගන්න නෑ අපි. right. ඊට පස්සේ බලන්න ණය ගැති ලී බඩු ෂය වෙන් කිරීම, මෝටර් රථ ෂය වෙන් කිරීම. මෝටර් රථ ෂය වෙන් කිරීම. මෝටර් රථ ෂය වෙන් කිරීම ණය ගැතියෝ ණය හිමියෝ ස්ථාවර තැන්පතු බැංකු ණය මුදල් හරි කුලී ඊට පස්සේ රක්ෂණ right. කුලී රක්ෂණ හරි. ඉක්මනින් රූල් කරගන්න පුතේ ඔය ගිණුම් ටික. ඉක්මනින් රූල් කරගන්න ඔය ගිණුම් ටික. මම රක්ෂණ ගිණුම මෙතෙන් රූල් කරගන්න. රක්ෂණ ගිණුම. මම මේ කියන විදිහට හරියට අහගෙන ඉන්න ඕන. නැත්තම් බැරි වෙනවා. ඉක්මනින් රූල් කරගන්න පුතේ ගිණුම් ටික. එතකොට මම මේ රක්ෂණ ගිණුම මකනවා. මේ රක්ෂණ ගිණුම මැකුවා. right. මේ අසම්පූර්ණ වාර්තානේ. මේ රක්ෂණ ගිණුම මකනවා. රක්ෂණ ගිණුම මකනවා. හරිද ළමයි? බලන්න මේ ගාන කියවලා දැන් ඔයා ගිණුම් කරන සමීකරණ කියන පාඩම මීට කලින් කරලා තියෙනවනේ පුතේ. ගිණුම් කරන සමීකරණ හැදෙන්නේ කොහොමද? වත්කම් සමානයි හිමිකම් ධන නැත්තම් ප්‍රාග්ධනයේ ධන වගකීම්. හැබැයි පුතේ අපිට දීලා තියෙන්නේ ආරම්භක දිනට වත්කම් සහ වගකීම් විතරයි. බලන්න අපිට ප්‍රාග්ධනයක් දීලා තියෙනවද කියලා මේ ගානේ. අපිට ප්‍රාග්ධනයක් දීලා නැහැ. ප්‍රාග්ධනයක් දීලා නැත්තම් අපි ඒක හොයාගන්න ඕනද නැද්ද? හොයාගන්න ඕන පුතේ. හොයාගන්නේ මොන ගිණුමෙන්ද? තත්ත්ව විස්තරය. එහෙනම් තව ටී ගිණුමක් රූල් කරගන්න රෝල් 7ක විතර 7ක 8ක තත්ත්ව විස්තරය. තත්ත්ව විස්තරය. right. තත්ත්ව විස්තරය. දැන් අද මේ ගණන් හදන්නේ අපි දහස් වලින් ඈ. රුපියල් වලින් නෙමෙයි දහස් වලින්. ඒ කියන්නේ අන්තිම බිංදු තුන නැතුව. අන්තිම බිංදු තුන නැතුව. දහස් වලින් හදන්නේ. නැත්තම් අන්තිම බිංදු තුන කියන්නේ පුතේ දශම සංඛ්‍යා 3ක් ඉස්සරහට ගන්නවා. 1,80,000යි නම් සංඛ්‍යා 3ක් දශම තියෙනවා. ඒතර මෙතනින් එහාට බිංදුව නම් පුතේ තේරුමක් නැහැනේ. 180යි. දැන් 1,95,000යි නම් සංඛ්‍යා 3කට ඉස්සරහින් දශම සංඛ්‍යාවක් තියෙනවා. එතකොට බිංදුව වල වගේක් වැඩක් නැහැනේ. 19.5යි. sorry 19,500 නම් ඔව්. 1,95,000 නෙවෙයි 19,500 මම කතා කරේ. right. ඊට පස්සේ මෙහෙම තියෙනවනම් 18,725යි නම් සංඛ්‍යා 3ක්. එතකොට 18.725යි.
එතන පුතේ දශම සංඛ්‍යා 3ක් තියාගන්න. එතනින් එහාට බිංදු නම් තේරුමක් නැහැනේ. right. එතකොට දැන් දහස් වලින් හදන්න ඔයාලා දන්නවා අපි දහස් වලින් මුලින්ම හැදුවේ මොන ගානක්ද පුතේ? නිෂ්පාදන ගිණුම් නේ. නිෂ්පාදන ගිණුම් ගානක් හැදුවේ. right. නිෂ්පාදන ගිණුම් ගානක් අපි මුලින්ම හැදුවේ. right. මුදල් ගිණුම හරි, ලී බඩු හරි, මෝටර් රථ හරි, ලී බඩු ෂේවෙන් කිරීම, රක්ෂණ ගිණුම, මෝටර් රථ ෂේවෙන් කිරීම, ණයගැති, ණයහිමි, ස්ථාවර තැන්පතු, බැංකු ණය, කුලි. right. අහගන්න හොඳට මම මේ කියන දේ. දැන් පුතේ මුලින්ම අහගන්න මේ කියන දේ හොඳට. ආරම්භක ශේෂ දාන්නේ කොහෙටද? අදාළ ගිණුමට සහ තත්ත්ව විස්තරයට. කොහෙටද පුතේ? අදාළ ගිණුමට සහ තත්ත්ව විස්තරයට. අදාළ ගිණුමට සහ තත්ත්ව විස්තරයට. ඒතර අවසන් ශේෂ දාන්නේ කොහෙටද? අදාළ ගිණුමට සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. ওই දෙක හොඳට මතක තියාගන්න ඕන. ආරම්භක ශේෂ අදාළ ගිණුමට සහ තත්ත්ව විස්තරයට, අවසන් ශේෂ අදාළ ගිණුමට සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. right. අපි දැන් හදන්න පටන් ගමු. ලී බඩු උපකරණ ආරම්භක ශේෂය 250යි. එහෙනම් ලී බඩු කියන්නේ වත්කමක් හර ශේෂයක්. ලී බඩු උපකරණ ආරම්භක ශේෂය දාගන්න පුතේ 250ක් ශේෂය. ලී බඩු උපකරණ ආරම්භක ශේෂය 250යි. ලී බඩු උපකරණ ආරම්භක ශේෂය කීයද? 250යි. right. ලී බඩු උපකරණ ආරම්භක ශේෂය කීයද? 250යි. අහගන්න. right. එතකොට පුතේ අපිට එකපාරටම තත්ත්ව විස්තරයට මේක දාන්න බෑ. දැන් ඔච්චර කල් දැම්මනේ. දාන්න බැරි හේතුව තමයි අපිට ස්ථාවර වත්කමක් දෙනවා නම් ඒ වත්කම් වල ෂේ වෙන් කිරීමකුත් දෙනවා නම්. දැන් කලින් දුන්න ස්ථාවර වත්කම විතර පුතේ ඔච්චර කල් මුල් පාඩම් මුල් ගණන් ටික හදද්දී ස්ථාවර වත්කමකුයි ෂේ වෙන් කිරීමකුයි දෙකක් දුන්නේ නැහනේ. ලී බඩු වල තියෙන පිරිවැය ඔන්න මේ දක්වා කරපු සමුච්චිත ෂේ නියෝජනය කරමින් ලී බඩු ෂේ වෙන් කිරීමේ ගිණුමක් තියෙනවා. මෝටර් රථ පිරිවැය තියෙනවා මේ දක්වා කරපු සමුච්චිත ෂය පෙන්වමින් මෝටර් රථ ෂය වෙන් කිරීමේ ගිණුමක් තියෙනවා. එහෙනම් පුතේ මතක තියාගන්න ඕන මේ වගේ ගානක් හැදුවොත් තත්ත්ව විස්තරයට දාන්නේ පිරිවැයෙන් ෂය වෙන් කිරීම ටික අඩු කරලා. කොහොමද දාන්නේ? ලී බඩු නැත්නම් වත්කමේ ෂය වෙන් කිරීමේ ගිණුමකුයි දෙකක් තියෙනවා නම් වත්කමේ පිරිවැයෙන් ෂය වෙන් කිරීම අඩු කරලා තමයි දාන්න ඕනේ. දැන් මම උදාහරණයකට පෙන්නන්නම්. දැන් මෝටර රථ ඔහොම තියන්නකෝ. ලී බඩු ෂේ වෙන් කිරීම 50000යි. 50000යි කියන්නේ 50යිනේ පුතේ දහස් වලින් නම්. එහෙනම් ලී බඩු ෂේ වෙන් කිරීම. ෂේ වෙන් කිරීම. පුතේ ෂේ වෙන් කිරීම කියන්නේ වත්කම් අඩුවීමේ ගිණුමක්. වත්කම් අඩුවීමේ ගිණුමක්. එහෙනම් වත්කම් අඩුවීම බැර. එහෙනම් ෂේ වෙන් කිරීමේ ශේෂය දාගන්න 50ක්. ෂේ වෙන් කිරීමේ ශේෂය දාගන්න කීයක්ද? 50ක්. ෂේ වෙන් කිරීමේ ශේෂය 50ක්. එතකොට තත්ත්ව විස්තරයට දාන්නේ කොහොමද? ලී බඩු පිරිවැයෙන් ෂේ වෙන් කිරීම ටික අඩු කරලා. ඒ කියන්නේ 200න් අඩු කරනවා 50. කීයද පුතේ ඉතිරි වෙන්නේ? 250න් අඩු කරනවා 50ක්. කීයද ඉතිරි වෙන්නේ? 200යි. තත්ත්ව විස්තරේ වත්කම් දාන්න බැර පැත්තේනේ. දැන් තත්ත්ව විස්තරේ බැර පැත්තේ දානවා ලී බඩු කීයද පුතේ? 200යි. ලී බඩු කීයද? 200යි. කොහොමද ගත්තේ? දැන් හරියට අහගෙන හිටපු නැති කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ. ලී බඩු පිරිවැයෙන් මේ දක්වා කරපු ෂේ ටික අඩු කරලා තමයි පුතේ තත්ත්ව විස්තරයට දාන්නේ. ඒ කියන්නේ 250න් අඩු කරන්න ඕන 50ක්. එතකොට පුතේ 250න් 50ක් අඩු කරාම කීයද? 200යි. 250න් 50ක් අඩු කරාම කීයද? 200යි. ඒක හොඳට මතක තියාගන්න ඕන. හරිද? right. ඊට පස්සේ මෝටර් රථ පිරිවැය ආරම්භක ශේෂය 500යි. නම් මෝටර් රථයේ ආරම්භක ශේෂය දාගන්න. මෝටර් රථ ආරම්භක ශේෂය දාගන්න කීයක්ද? 500ක්. එතකොට මෝටර් රථ ෂේ වෙන් කිරීමේ ගිණුමක් තියෙනවනේ. එහෙනම් එකපාරටම තත්ත්ව විස්තරේ බැල කරන්න පුළුවන්ද පුතේ මෝටර් රථ කියලා? බෑ. ඇයි ඒ? ෂේ වෙන් කිරීම දාලා ඉන්න ඕනේ.
මෝටර රථ ෂේවෙන් කිරීම 100යි. දහස් වලින් පුතේ හදන්නේ 100යි. නම් මෝටර රථ ෂේවෙන් කිරීමේ ශේෂය බැරපැත්ත ශේෂය දාගන්න. ශේෂය කීයද පුතේ? 100යි. එහෙනම් තත්ත්ව විස්තරයට අපි වටිනාකම දාන්නේ කොහමද? පිරිවැයෙන් මේ දක්වා කරපු ෂය ටික අඩු කරන්න ඕන. පිරිවැය 500යි, ෂය 100යි. එහෙනම් 500න් 100ක් අඩු කරපුවාම එනවා කීයද පුතේ? 400ක්. මෝටර රථ 400යි. මෝටර රථ 400යි. මෝටර රථ 400යි. right. මෝටර රථ 400යි. මේ දක්වා ටික හරිනේ. ඊට පස්සේ වෙළඳ තොගය. පුතේ තොගය අපි ගිණුමක් ගහ ගන්නවද? නැහැ. අපි තොගේ ගිණුමක් ගහගන්නේ නැහැ දරුවෝ. වෙළඳ තොගයට ගිණුමක් ගහන්නේ නැහැ. ඒ නිසා ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ දාන්න තියෙනවා පුතේ ආරම්භක තොගය කියන තැන. කොතනද? විකුණුම් පිරිවැය යටතේ. නම් ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. ඒ ආදායම් ප්‍රකාශනයේ තියෙනවා මොකක්ද? විකුණුම් පිරිවැය හොයන තැන. එතන තියෙනවා පුතේ. එතන තියෙනවා මොකක්ද? එතන තියෙනවා ආරම්භක තොගය කියලා උඩම. එහෙනම් එතන දාගන්න ආරම්භක තොගය රුපියල් 40යි. ඔයා මූල්‍ය ප්‍රකාශන නම් කරද්දී දැන් ආදායම් ප්‍රකාශන නම් කරද්දී ආදායම් ප්‍රකාශනයේ උඩින් ලියන්න ඕනේ මේක 1000 කියලා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උඩින් මේක ලියන්න ඕනේ මේක 1000 කියලා. හොඳට මතක තියාගන්න. නැත්තම් පුතේ වැරදි. right. හොඳට මතක තියාගන්න. නැත්තම් වැරදි. right. හරි නේද? හරි. ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතේ අපි දාගත්තා තොගේ කියලා 40ක්. පුතේ මේක ආරම්භක දිනට වත්කමක් නේද? ආරම්භක දින සියලුම වත්කම් සහ වගකීම් ආරම්භක දින සියලුම වත්කම් සහ වගකීම් දාන්න ඕන මොකටද? තත්ත්ව විස්තරයට. තත්ත්ව විස්තරේ බැරපැත්තේ දාන්න තොගය තත්ත්ව විස්තරේ බැරපැත්තේ දාගන්න තොගය 40යි. තත්ත්ව විස්තරේ බැරපැත්තේ දාගන්න තොගය 40යි. හරිනේ? right. ඊට පස්සේ ණය ගැතියෝ 60යි. දාගන්න පුතේ ණය ගැතියෝ කියන්නේ වත්කම. ණය ගැති කිරීමේ ශේෂය දාගන්න 60යි. හරපැත්තේ ශේෂය දාගන්න 60යි. ණය ගැතියෝ කියන්නේ වත්කම්. වත්කම් තත්ත්ව විස්තරේ දාන්නේ මොන පැත්තේද? බැර පැත්තේ. එහෙනම් තත්ත්ව විස්තරේ බැර පැත්තේ දාගන්න පුතේ ණය ගැතියෝ කියලා 60ක්. තත්ත්ව විස්තරේ බැර පැත්තේ දාගන්න ණය ගැතියෝ කියලා 60ක්. තත්ත්ව විස්තරේ බැර පැත්තේ දාගන්න ණය ගැතියෝ කියලා 60ක්. හරිද පුතේ? right. ණය හිමියෝ ආරම්භක ශේෂය 36යි. ණය හිමියෝ කියන්නේ වගකීමක්. ආරම්භක බැර ශේෂය දාගන්න පුතේ 36ක්. ඔන්න දැන් මේක වගකීමක්. වත්කම් තත්ත්ව විස්තරේ බැර කරාට වගකීම් තත්ත්ව විස්තරේ මොකද කරන්නේ පුතේ? හර කරන දැන් මීට කලින් කරලා තියෙනවා අපි. එහෙනම් ණය හිමි 36යි. ණය හිමි 36යි. ණය හිමි 36යි. ස්ථාවර තැන්පතුවක්. පුතේ ස්ථාවර තැන්පතුවක් කියන්නේ ව්‍යාපාරයේ ජංගම නොවන වත්කමක්. හරි. ස්ථාවර තැන්පතුවක් කියන්නේ වත්කමක්. එහෙනම් ශේෂය දාගමු. ශේෂය දාගමු. ස්ථාවර තැන්පතු ශේෂය දාගමු. බලන්න ශේෂය කීයක්? 100යි. ශේෂය දාගමු පුතේ 100ක්. right. ශේෂය දාගමු කීයක්ද? 100ක්. ශේෂය දාගමු 100ක්. හරි නේද? right. ඊට පස්සේ ස්ථාවර තැන්පතු කියන්නේ පුතේ ආරම්භක දින වත්කමක්නේ. තත්ත්ව විස්තරේ බැර පැත්තේ දාගන්නවා ස්ථාවර තැන්පතු 100යි. ස්ථාවර තැන්පතු 100යි. ස්ථාවර තැන්පතු රුපියල් 100යි. right. ස්ථාවර තැන්පතු රුපියල් 100යි.
හරිද? ස්ථාවර තැන්පතු රුපියල් 100යි. හරිද පුතේ? right. බැංකු ණය ආරම්භක 80000යි. එහෙනම් පුතේ බැංකු ණය කියන්නේ වගකීමක් නේ. ශේෂය දාගන්න 80000යි. ඒ කියන්නේ 80යි පුතේ. අපි දහස් දෙන්න හදන්නේ. බැංකු ණය ආරම්භක ශේෂය දාගන්න 80ක්. බැංකු ණය ආරම්භක ශේෂය දාගන්න 80ක්. හරිද? බැංකු ණය ආරම්භක ශේෂය දාගන්න 80ක්. ඒත් එක්කම පුතේ බැංකු ණය කියන්නේ වගකීමක් නේ. තත්ත්ව විස්තරයේ හරපැති දාගන්න බැංකු ණය 80ක්. තත්ත්ව විස්තරයේ හරපැති දාගන්න බැංකු ණය 80ක්. තත්ත්ව විස්තරයේ හරපැති දාගන්න බැංකු ණය 80ක්. right. ඊට පස්සේ මුදල් ආරම්භක ශේෂය 42යි. දාගන්න පුතේ මුදල් එහෙනම් ශේෂය 42යි. මුදල් ආරම්භක ශේෂය 42යි. මුදල් කියන්නේ වත්කමක් නේ. ආරම්භක දින වත්කම් දාන්නේ තත්ත්ව විස්තරයේනේ. තත්ත්ව විස්තරේ මොන පැත්තද පුතේ? බැර පැත්ත. මුදල් 42යි. මුදල් 42යි. right. මුදල් රුපියල් 42යි. හරිද? උපචිත කුලී පුතේ මේක කුලියක් උපචිත කුලියක්. right. උපචිත කුලියක් කියන්නේ වගකීමක්. එහෙම නේද? එහෙනම් කුලීගිනි මේ බැර ශේෂය දාගන්න ආරම්භක බැර ශේෂය 4යි. කුලීගිනි මේ ආරම්භක බැර ශේෂය රුපියල් 4යි. ඒ කියන්නේ ආරම්භක දිනට උපචිත කුලිය රුපියල් 4යි. දහස් වෙන්න පුතේ හදන්නේ. එහෙනම් මේක ආරම්භක දිනට උපචිතයි කියන්නේ වගකීමක් නේ. වගකීම ආරම්භක ශේෂ දාන්නේ තත්ත්ව විස්තරයේ මොන පැත්තේද? හර පැත්තේ. උපචිත කුලී 4යි. උපචිත කුලී රුපියල් 4යි. උපචිත කුලී කිය දරුවෝ රුපියල් 4යි. හරි නේද? ඊට පස්සේ ඉදිරියට ගෙවූ රක්ෂණ ඉදිරියට ගෙවූ වියදමක් වත්කමක්. එහෙනම් රක්ෂණයේ ආරම්භක හරශේෂය දාගන්න පුතේ. ආරම්භක හරශේෂය 6යි. ආරම්භක හරශේෂය කීයද? 6යි. ඉදිරියට රක්ෂණයක් කියන්නේ වත්කමක් නේ. ආරම්භක වත්කම් දාන්නේ තත්ත්ව විස්තරයනේ. තත්ත්ව විස්තරේ මොන පැත්තේද? බැර පැත්තේ. එහෙනම් ඉදිරියට කළ රක්ෂණ දැන් මගෙත් එක්ක මේ ගාන හදන්න ඕන. රක්ෂණ ඉදිරියට කළ රක්ෂණ රුපියල් 6යි. දැන් මගෙත් එක්ක මේ ගණන් හදලා නැතුව ගිය සතියේ හදන්න නැති ළමයි එහෙම ඉන්නවා නම් කරන්න දෙයක් නැහැ. පව් කියලා විතරයි තියෙන්නේ. හේතුව තමයි මම මේ කියන දේවල් තේරෙන්නේ නැහැ ඊගාවට. එහෙනම් පට්ට බයිලා ගහන දැන් ගෙදරින් දැන් ක්ලාස් ෆී එකක් ගෙවනවා. හැබැයි වැඩ කරන්නේ නැති සෙට් එකකුත් ඉන්නවනේ. ඕන දැනක ඉන්න පුළුවන් නේ. ඒතොර එයාට පුතේ මේ කිසිම දෙයක් තේරෙන්න විදිහක් නැහැ. මම නම් කියන්නේ තේරෙන්නත් ඕනෙත් නැහැ. වැඩ කරනවා නම් පුතේ උසස් පෙළ accounting පාස් වෙනවා නම් accounting වැඩ කරන්න ඕන. මේක තියරි සබ්ජෙක්ට් එකක් නෙවෙයිනේ. මේක හොඳටම කරලා හුරු වෙන්න ඕන පුතේ. කරලා හුරු වෙන්න ඕන. ඒතර තමයි මේවා හුරු වෙන්නේ. නැත්තම් තේරුමක් වෙන්නේ නැහැ. දෙවට මතක තියාගන්න මේ දේවල් ඈ. right. ඔන්න දැන් අපි ආරම්භක ශේෂ දැම්මා. ආරම්භක ශේෂ දැම්මා. දැන් ආරම්භක ශේෂ කොහෙද දාන්නේ? අදාළ ගිණුමේ ආරම්භක ශේෂයට දා ගන්නවා. ඒත් එක්කම තත්ත්ව විස්තරයට දාන්න ඕනේ. අවසන් ශේෂ කොහෙද දාන්න පුතේ? අදාළ ගිණුමේ අවසන් ශේෂය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. අදාළ එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දාන්න ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දාන්න ඕනේ. right. හරිද? right. බලමු. යමු ලී බඩු උපකරණ අවසන් ශේෂය 300යි. එහෙනම් ලී බඩු උපකරණ අවසන් ශේෂය. ලී බඩු උපකරණ අවසන් ශේෂය. හර පැත්තෙන් ඊගේ 300යි. බැර පැත්තෙන් පාගේ 300යි. ඔබන පුතේ ලී බඩු උපකරණ තුලනේ වෙලා යන්නේ. හර පැත්තෙන් ඊගේ 300යි. බැර පැත්තෙන් පාගේ 300යි. දැන් අවසන් ශේෂ කොහෙටද යන්න උන? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට. දැන් ආරම්භක ශේෂ තත්ත්ව විස්තරයට ගියාට අවසන් ශේෂ කොහෙටද පුතේ යන්න ඕන? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට. හැබැයි
දැන් ඔයා තනි පුද්ගල ව්‍යාපාරයක අවසන් ගිණුම් කරලා තියෙනවනේ පුතේ. ලී බඩු උපකරණ වල පිරිවැයයි සමුච්චිත ෂෙයයි දෙකම තිබ්බොත් මොකද කරන්න ඕන? පිරිවැයෙන් ඒ සමුච්චිත ෂෙය ටික අඩු කරලා එන ධාරණගේ තමයි මූල තත්ත්ව ප්‍රකාශනයට දාන්න ඕන. රයිට්. මම ඒ නිසා මෝටර රථ කියන්නේ කොහොම තියලා ලී බඩු ෂෙය වෙන් කිරීම අවසන් ශේෂය 75යි. පුතේ ලී බඩු ෂෙය වෙන් කිරීමේ අවසන් ශේෂය හර පැත්තෙන් පාගේ බැර පැත්තෙන් නීගේ 75යි. බැර පැත්තෙන් ඊගේ 75යි. රයිට්. ලී බඩු ෂෙය වෙන් කිරීම කියන්නේ වත්කම් අඩුවීම එකක්. වෙන් කිරීමක් කිව්වට මේක වගකීමක් නෙවෙයි වත්කම් අඩුවීමක් නේ. එතකොට අවසන් ශේෂය බැර පැත්තෙන් නීගේ හර පැත්තෙන් පාගේ. රයිට්. එතකොට පුතේ ලී බඩු උපකරණ පිරිවැය කීයක් තියෙනවද අවසන් දිනට? 300ක් තියෙනවා. ලී බඩු උපකරණ ෂෙය වෙන් කිරීම අවසන් ශේෂය කීයද? 75යි. එහෙනම් අපි අර කලින් දැම්මා වගේම පිරිවැයෙන් මොකක් අඩු කරලා දාන්නේ? පිරිවැයෙන් සමුච්චිත ෂෙය නැත්තම් ෂෙය වෙන් කිරීමේ අවසන් ශේෂය අඩු කරලා 375ක් ගියාම 225යි. රයිට්. එහෙනම් මේ ව්‍යාපාරයේ අවසන් ලී බඩු වටිනාකම කීයද පුතේ? 225යි. අවසන් ශේෂය කොහෙද දාන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. එහෙනම් යන්න හරියට කරන්න ඕන අපි. එහෙනම් යන්න පුතේ ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඒ රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වල පෙන්වන්න. ජංගම නොවන වත්කම් වල පෙන්වන්න මොකක්ද? ලී බඩු උපකරණ පළවෙනි තීරුවේ දාගන්න පුතේ 225ක්. පළවෙනි තීරුවේ දාගන්න 225ක්. පළවෙනි තීරුවේ දාගන්න 225ක්. පළවෙනි තීරුවේ දාගන්න 225ක්. රයිට්. පළවෙනි තීරුවේ දාගන්න පුතේ කොච්චරද? 225ක්. රයිට්. එතකොට ගන්නේ කොහොමද 225 ඡන්දයකින්? එමද? ඒ 225 ඒක නෙවෙයි පුතේ කතා කරන්නේ. මේ 225 කොහොමද? පිරිවැයෙන් සමුච්චිත ෂෙය අඩු කරනවා. හොඳට මතක තියාගන්න ඕන. රයිට්. යමු ඊළඟ එකට. මෝටර රථ අවසන් පිරිවැය 500ම තමයි. එහෙනම් පුතේ මෝටර රථ අවසන් පිරිවැය 500යි. එහෙනම් අපි තුලනය කරමු. හර පැත්තෙන් පාගේ 500යි බැර පැත්තෙන් පාගේ 500යි හර පැත්තෙන් ඊගේ 500යි. මං හිතලා ගැහුවේ ඉදමත් නිසා බැර පැත්තෙන් පාගේ 500යි හර පැත්තෙන් ඊගේ 500යි. හර පැත්තෙන් ඊගේ 500යි. right. හර පැත්තෙන් ඊගේ 500යි. හර පැත්තෙන් ඊගේ 500යි. right. හර පැත්තෙන් ඊගේ 500යි. හරිද පුතේ? හර පැත්තෙන් ඊගේ 500යි. right. එතකොට අපිට මේ 500 දාන්න පුළුවන් ද මූල්‍ය දත්ත ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් හැටියට? බෑ. ඇයි ඒ? මෝටර රථ ෂෙය වෙන් කිරීමේ ගිණුමක් තියෙනවා. බලන්න මෝටර රථ ෂෙය වෙන් කිරීමේ අවසන් ශේෂය 150යි. එහෙනම් රෝල් කරගමු. 150යි. right. 150යි. 150යි. එහෙනම් ෂෙය වෙන් කිරීම කියන්නේ වත්කම් අඩුවීමක්. වත්කම් අඩුවීම කියන්නේ බැර. බැර පැත්තෙන් ඊගේ 150යි. හර පැත්තෙන් පාගේ 150යි. බැර පැත්තෙන් ඊගේ 150යි. හර පැත්තෙන් පාගේ 150යි. බැර පැත්තෙන් ඊගේ 150යි. හර පැත්තෙන් පාගේ 150යි. දැන් මූල්‍ය දත්ත ප්‍රකාශනයේ අපි මේක පෙන්වන්න එපයි. කොහොමද පෙන්වන්නේ? පිරිවැයෙන් මෝටර රථ පිරිවැයෙන් සමුච්චිත ෂෙය අඩු කරන් පස්සේ නගය. මෝටර රථ පිරිවැයෙන් සමුච්චිත ෂෙය අඩු කරන් පස්සේ නගය. අවසන් මෝටර රථ වල පිරිවැය කීයද පුතේ? 500යිනේ. අවසන් සමුච්චිත ෂෙය වෙන් කිරීමේ ශේෂය කීයක් තියනවද?
අවසන් ශේෂය 150ක්. දැන් මේකෙන් අඩු කරන්න 150ක් කීයක් තියෙන එනවද පුතේ? 350යි. එහෙනම් ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඒ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවනවත්කම් වල ලියන්න පුතේ මෝටර රථ. ජංගම නොවනවත්කම් වල ලියන්න මෝටර රථ. වටිනාකම කීයද? 350යි. වටිනාකම රුපියල් 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 350යි. හරිද? වටිනාකම රුපියල් 350යි. වටිනාකම රුපියල් 350යි. right. වටිනාකම රුපියල් 350යි. හරි. වටිනාකම රුපියල් 350යි. right. හරි නේද? වටිනාකම රුපියල් 350යි. right. හරි. ඒකත් හරි. හරිනේ? ඊට පස්සේ right. වෙළඳ තොගය. පුතේ තොග අපි ගිණුමක් ගහන්නේ නැහනේ. තොගයට අපි ගිණුමක් ගහනවද පුතේ? තොගයට ගිණුමක් ගහන්නේ නැහැ. තොගයට ගිණුමක් ගහන්නේ නැත. එහෙනම් අවසන් තොගය කීයද? අවසන් තොගය 60යි. අවසන් තොගය 60යි. right. එහෙනම් අවසන් තොගය 60යි නේ පුතේ. right. ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. එතන තියෙනවා පුතේ විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය යටතේ තියෙනවා ඍණ අවසන් තොගය කියලා. ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. ඒ රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ තියෙනවා විකුණුම් පිරිවැය කියලා. ඒ විකුණුම් පිරිවැය යටතේ තියෙනවා පුතේ අවසන් තොගය කීයක්ද? 60ක්. අවසන් තොගය අඩු කරන්න 60ක්. අවසන් තොගය අඩු කරන්න කීයක්ද? 60ක්. අවසන් තොගය අනිවාර්යයෙන්ම මූල්‍ය දත්ත අවසන් වත්කම් වගකීම් අනිවාර්යෙන් මූල්‍ය දත්ත ප්‍රකාශයට යන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් යන්න ඕනේ. එහෙනම් අවසන් තොගය යන්න පුතේ මූල්‍ය දත්ත ප්‍රකාශනයටත් දාන්න. ඔයා රූල් කරගත්ත මූල්‍ය දත්ත ප්‍රකාශනයට යන්න. අවසන් තොගය කියන්නේ අවසන් දිනට වත්කමක්. අවසන් තොගය කියන්නේ අවසන් දිනට මොකද්ද පුතේ? වත්කමක්. අවසන් තොගය කියන්නේ අවසන් දිනට වත්කමක්. අවසන් තොගය කියන්නේ අවසන් දිනට වත්කමක්. අවසන් දිනට වත්කමක් නම් යන්න ජංගම වත්කම් වල දාන්න මේ 60. ජංගම වත්කම් වල දාගන්න තොගය කියලා රුපියල් 60ක්. ජංගම වත්කම් වල දාගන්න තොගය කියලා රුපියල් 60ක්. හරිද? right. ණය ගැතියෝ අවසන් ශේෂය 52යි. ණය ගැතියෝ කියන්නේ වත්කමක්. හර පැත්තෙන් නීගේ බැර පැත්තෙන් පාගේ. හර පැත්තෙන් නීගේ බැර පැත්තෙන් පාගේ. හර පැත්තෙන් ඊගේ කීයද පුතේ? 52යි. බැර පැත්තෙන් පාගේ 52යි. හර පැත්තෙන් ඊගේ 52යි. බැර පැත්තෙන් පාගේ 52යි. හර පැත්තෙන් ඊගේ 52යි. බැර පැත්තෙන් පාගේ 52යි. බැර පැත්තෙන් පාගේ 52යි. දැන් මේ ණය ගැතියෝ කියන අවසන් දින්න වත්කමක්. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. right. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ 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 ජංගම වත්කම් වල පෙන්වන්න ණය ගැතියෝ කියලා 52ක්. ණය ගැතියෝ කියලා රුපියල් 52ක්. ණය ගැතියෝ කියලා රුපියල් 52ක්. right. ඊට පස්සේ අවසන් ණය විශේෂය 42යි. ණය හිමියෝ කියන්නේ වගකීමක්.
යන්න නාහිමි ගිණුමට වගකීම් වැඩිවීම බැර. එහෙනම් බැර පැත්තෙන් E ගේ 42යි හර පැත්තෙන් පාගේ 42යි. බැර පැත්තෙන් E ගේ 42යි හර පැත්තෙන් පාගේ 42යි. අයි පුතේ බැර පැත්තෙන් මේක E ගේ වෙන්නේ? නාහිමියෝ කියන්නේ වගකීමක් නේ දරුවෝ. වගකීමක බැර පැත්තෙන් E ගේ 42යි. බැර පැත්තෙන් E ගේ 42යි. right. බැර පැත්තෙන් E ගේ 42යි. right. බැර පැත්තෙන් E ගේ 42යි. මේක පුතේ අවසන් දිනට වගකීමක් නේද? අවසන් දිනට වගකීම් කොහෙටද පුතේ යන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. එහෙනම් වා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. වා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. වා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. right. ඒකේ ජංගම වගකීම් වල පෙන්වන්න නාහිමියෝ 42යි. ණය ගැතියෝ ජංගම වත්කම් නාහිමියෝ කියන්නේ ජංගම වගකීම් 42යි. right. ස්ථාවර තැන්පතු 170යි. ස්ථාවර තැන්පතු 170යි. පුතේ ස්ථාවර තැන්පතු කියන්නේ වත්කමක්. හර පැත්තෙන් E ගේ 170යි බැර පැත්තෙන් පාගේ 170යි. හර පැත්තෙන් E ගේ 170යි බැර පැත්තෙන් පාගේ 170යි. හර පැත්තෙන් E ගේ බැර පැත්තෙන් පාගේ. පුතේ ස්ථාවර තැන්පතු කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. මොන වත්කමක්ද? මෙතනින්ම කියන මොන තැන්පතුවක්ද? ස්ථාවර තැන්පතුවක්. එහෙනම් මොන වත්කමක්ද පුතේ? ජංගම නොවන වත්කමක්. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වල. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වල පෙන්වන්න. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වල පෙන්වන්න ස්ථාවර තැන්පතු 170යි පළවෙනි තීරුවේ. ස්ථාවර තැන්පතු 170යි පළවෙනි තීරුවේ. හරිද? 170යි පළවෙනි තීරුවේ. right. ඊට පස්සේ හරි ණය ගැතියෝ ණය ස්ථාවර තැන්පතු බැංකු ණය අවසන් ශේෂය 50යි. බැංකු ණය කියන්නේ වගකීම් වැඩිවීම බැර. එහෙනම් බැර පැත්තෙන් E ගේ හර පැත්තෙන් පාගේ 50යි බැර පැත්තෙන් E ගේ 50යි. බැර පැත්තෙන් E ගේ 50යි හර පැත්තෙන් පාගේ 50යි. right. බැංකු ණය කියන්නේ වගකීමක්. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීම් වල පෙන්වන්න පුතේ. ජංගම නොවන වගකීම් වල පෙන්වන්න බැංකු ණය කියලා රුපියල් 50ක්. ජංගම නොවන වගකීම් වල පෙන්වන්න බැංකු ණය කියලා රුපියල් 50ක්. right. ඊට පස්සේ මුදල් බලන්න අවසන් මුදල් ශේෂය 18යි. මුදල් කියන්නේ වත්කමක් නේ දරුවෝ. right. අවසන් මුදල් ශේෂය හර පැත්තේ E ගේ යටින්ම රූල් කරගන්න. right. හර පැත්තේ E ගේ 18යි බැර පැත්තෙන් පාගේ 18යි. හර පැත්තේ E ගේ 18යි බැර පැත්තෙන් පාගේ 18යි. right. හර පැත්තෙන් E ගේ 18යි බැර පැත්තෙන් පාගේ 18යි. එතකොට පුතේ මුදල් කියන්නේ අවසන් දිනට වත්කමක්. යන්නවා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. යන්න දරුවෝ යා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. වා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පෙන්වන්න ජංගම වත්කම් වල මුදල් කියලා 18ක්. වා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල පෙන්වන්න මුදල් කියලා 18ක්. ජංගම වත්කම් වල පෙන්වන්න මුදල් කියලා කීයද දරුවෝ?
18ක්. right. මුදල් කියලා කියාද 18ක්. ඊට පස්සේ උපචිත කුලී 8යි. පුතේ කුලියක් උපචිත කුලියක් මේක. ඒ කියන්නේ බැර පැත්තෙන් නීගේ. බැර පැත්තෙන් ඊගේ හර පැත්තෙන් පාගේ 8යි බැර පැත්තෙන් ඊගේ 8යි. ඔයාලා ලස්සන ලියා ගන්න ඕන. ලස්සන කියන්නේ පැහැදිලි ලියාගත්තොත් ඇති ඈ. කුලී බැර පැත්තෙන් අයි උපචිතයි කියන්නේ වගකීමක්. කුලී බැර පැත්තෙන් ඊගේ හර පැත්තෙන් පාගේ. දැන් මෙව නම් අමුතින් කියන්න ඕනේ නැද්ද ඔකට දන්නවා. උපචිත කුලියක් කියන්නේ වගකීමක් නේ පුතේ. එන අවසන් දිනට යන්න මූල්‍ය දත්ත ප්‍රකාශනයේට මූල්‍ය දත්ත ප්‍රකාශනයේ ජංගම වගකීම් තුල පෙන්වන්න උපචිත කුලී 8යි. උපචිත කුලී 8යි. උපචිත කුලී 8යි. මූල්‍ය දත්ත ප්‍රකාශනයේ උපචිත කුලී රුපියල් 8යි. ඊට පස්සේ අවසානයේට ඉදිරියට ගෙවූ රක්ෂණ 3යි. පුතේ මෙතන පරිස්සමෙන් ලියන්න. හර පැත්තෙන් ඊගේ 3යි බැර පැත්තෙන් පාගේ 3යි. ඒක පරිස්සමෙන් ලියන්න. ඉදිරියට ගෙවූ රක්ෂණ කියන්නේ වත්කමක් නේ. හර පැත්තෙන් ඊගේ 3යි බැර පැත්තෙන් පාගේ 3යි. හර පැත්තෙන් ඊගේ 3යි බැර පැත්තෙන් පාගේ 3යි. හර පැත්තෙන් ඊගේ 3යි බැර පැත්තෙන් පාගේ 3යි. හර පැත්තෙන් ඊගේ 3යි බැර පැත්තෙන් හර පැත්තෙන් ඊගේ 3යි බැර පැත්තෙන් පාගේ 3යි. right. ඉදිරියට කර ලක්ෂණයක් කියන අවසන් දෙන්න වත්කමක් නේ පුතේ. යන්නවා රූල් කරගත්ත මූල්‍ය දත්ත ප්‍රකාශනයේට. දැන් මේ දේ ඔළුවේ තියෙනවා. අවසන් ශේෂයේ දැම්ම මූල්‍ය දත්ත ප්‍රකාශනයේට. දැන් මම කිව්වා නේද ඔළුවේ හැදිලා තියෙන්න ඕන පුතේ දැන්. අවසන් ශේෂයේ දැම්ම මූල්‍ය දත්ත ප්‍රකාශනයේට. යන්න මූල්‍ය දත්ත ප්‍රකාශනයේ ජංගම වත්කම් වල පෙන්වන්න. ජංගම වත්කම් වල පෙන්වන්න දරුවෝ. ජංගම වත්කම් වල පෙන්වන්න. ජංගම වත්කම් වල පෙන්වන්න. ජංගම වත්කම් වල පෙන්වන්න. ජංගම වත්කම් වල පෙන්වන්න. right. ජංගම වත්කම් වල පෙන්වන්න. ජංගම වත්කම් වල පෙන්වන්න. ජංගම වත්කම් වල පෙන්වන්න. ජංගම වත්කම් වල පෙන්වන්න. ඉදිරියට කළ රක්ෂණ රුපියල් 3යි. 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 right. ඉදිරියට කළ රක්ෂණ රුපියල් 3යි. දැන් මේක ටිකක් වෙනස් ගාණක්. මම හුරු වෙන්න ඕන අපි කරමු. ඉදිරියට කළ රක්ෂණ රුපියල් 3යි. හරිනේ? right. අපි දැන් ආරම්භක සහ අවසන් ශේෂ දාගෙන අවසන් පතේ. දැන් අපේ ගාණෙන් 60ක් විතර ඉවරයි ඈ. ගාණෙන් 60ක් විතර ඉවරයි. right. ගාණෙන් 60ක් විතර ඉවරයි. ගාණෙන් 60ක් විතර ඉවරයි. right. ගාණෙන් 60ක් විතර අවසන්. හරිය පරිස්සමෙන් කරන්න ඕන පුතේ. ගාණෙන් 60ක් ඉවරයි. ගාණෙන් 60ක් ඉවරයි. right. හරි නේද? right. වෙනත් තොරතුරු වලට යමු අපි. වෙනත් තොරතුරු වලට යමු. තොරතුරු අංක 1. right. 2021 3.31 දිනෙන් අවසන් වර්ෂය තුල ගෙවීම් කිහිපයක් පහත දැක්වේ. මුදලින් ගෙවීම් කිහිපයක් පහත දැක්වේ. ණය හිමියන්ට ගෙවලා 480ක්. ණය හිමියන්ට ගෙවීමේ දිත්ත සටහන මොකද්ද පුතේ? ණය හිමි ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් පුතේ ණය හිමි ගිණුම හර කරමු. මුදල් කියලා 480ක්
ණය හිමි ගිණුම හර කරමු මුදල් කියලා 480ක්. මුදල් ගිණුම බැර කරනවා ණය හිමි කියලා 480ක්. මුදල් ගිණුම බැර කරනවා ණය හිමි කියලා 480ක්. ණය හිමි ගිණුම හර කරා මුදල් ගිණුම බැර කරා. right. ඊට පස්සේ යමු අපි ඊට පස්සේ වැටුප් හා වේතන 60යි. පුතේ දැන් වියදමක්නේ. බලන්න මේ වියදම් වෙනුවෙන් අපි ගිණුම් රූල් කරලා තියෙනවද කියලා. ගිණුම් රූල් කරලා තිබ්බොත් ගිණුමට දාලා තමයි පුතේ කාලච්ඡේදයට අදාළ වියදම හොයාගන්න වෙන්නේ. හැබැයි ගිණුමක් ගහලා නැහැ කියලා කියන්නේ උපචිතව හෝ ඉදිරියට කර ගෙවීමක් නැහැ කියලානේ. ඒ කියන්නේ එහෙනම් මුදලින් ගෙවලා තියෙන්නේ කාලච්ඡේදයට අදාළ වියදම. මතක තියාගන්න වියදම් හැටියට තියෙන්නේ මොකක් විතරද? රක්ෂණ සහ කුලී විතරයි. එහෙනම් අනිත් ඒවා එක පාරටම අපිට වියදමක් තිබ්බොත් අපිට එක පාරටම ආදාය ප්‍රකාශනීය වියදමක් හැටියට දාගන්න පුළුවන්. right. වැටුප් පහ වේතන 60යි. පුතේ දිත්ත සරණ මොකද්ද? වැටුප් පහ වේතන ගිණුම හර මුදල් ගිණුම බැර. දැන් වේතන ගිණුමක් නැහැනේ. දැන් මුදල් ගිණුම බැර කරන්න වේතන 60යි. වේතන 60යි. එතකොට පුතේ මේ වේතන කියන්නේ වියදමක්නේ. පරිපාලන වියදම් වල දාගන්න වේතන කියලා 60ක්. වේතන කියලා 60ක්. වේතන කියලා 60ක්. right. වේතන කියලා 60ක්. right. වේතන කියලා 60ක්. හරි නේද? right. කුලී 32000යි. නැත්නම් 32යි. කුලී ගිණුමක් තියනවද? ඔව්. දිත්තසරණ මොකද පුතේ? කුලී ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙමනේ. කුලී වියදමේ දිත්තසරණ මොකද්ද? කුලී වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් පුතේ මුදල් ගිණුම බැර කරනවා කුලී කියලා 32ක් වැඩි නේ. කුලී වියදම් ගිණුම හර කරනවා මුදල් කියලා 32ක්. කුලී ගිණුම හර මුදල් ගිණුම බැර. 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 right. ඊට පස්සේ රක්ෂණ ගාස්තු 24යි. රක්ෂණ ගිණුමක් තියනවද? ඔව්. එහෙනම් පුතේ දිත්තසරණ මොකද්ද? රක්ෂණ ගාස්තු ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙම නේද? රක්ෂණ ගාස්තු ගිණුමට යන්න මුදල් කියලා හර කරන්න 24ක්. මුදල් කියලා හර කරන්න 24ක්. මුදල් ගිණුම බැර කරන්න රක්ෂණ කියලා 24ක්. මුදල් ගිණුම බැර කරනවා රක්ෂණ කියලා 24ක්. right. බලන්න පුතේ මේ දක්වා ඔයා හරියට දාගෙන තියනවද කියලා? මේ දක්වා හරියට දාගෙන තියනවද බලන්න පුතේ? මේ දක්වා හරියට දාලා තියනවද බලන්න? මේ දක්වා හරියට දාලා තියනවද බලන්න? මේ දක්වා හරියට දාගෙන ඇති කියලා මම හිතනවා. ණය පොලි 8යි. right. ණය පොලි 8ක් මුදලින් ගෙවලා. පුතේ ඔතන තරු ලකුණක් දාගන්න. තරු ලකුණක් දාගන්න. ඇයි අපිට බැංකු ණයක් සම්බන්ධව තව ගැළපිලි තියනවද කියලා බලමු. ඕක දාගන්න එපා දැම්ම. ණය පොලි බැංකු ණය ගෙවලා තිබ්බොත් කවද්ද ගෙවන්නේ? එතකොට මාස ගානකටනේ පුතේ අපිට පොලිය බලන්න වෙන්නේ. අපි ඒක බලමු ඈ. right. ගැනිලි මුදලින් ගැනිලි කියලා තියෙනවා 20000ක්. right. මුදලින් ගැනිලි 20000යි. එහෙනම් පුතේ ගැනිලි 20000යි. 20යි. ගැනිලි 20යි. අපි දැන් ටියුට් එක මේ ටියුට් එකේ මේ ගාන කියවලාද නැද්ද තියෙන්නේ මේ වෙද්දිත්? අනිවාර්යෙන් කියවලා තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ ගාන කියවලා තියෙන්න ඕන. right. පුතේ බලමු. දැන් ගැනිලි 20යි. දැන් මේ ගැනිලි අපි රූල් කරගත්ත මූල්‍ය දත්ත ප්‍රකාශනයේ හිමිකම් යටතේ
ප්‍රාග්ධනය ධන ශුද්ධ ලාභය ඍණ ගැන්ලි කියලා තියෙනවනේ. එතෙන්ට දාන්නේ මුදල් ගැන්ලි සහ භාණ්ඩ ගැන්ලි කියන මේ දෙකේම එකතුව. මුදල් ගැන්ලි සහ භාණ්ඩ ගැන්ලි කියන මේ දෙකේම එකතුව. දැන් මුදල් ගැන්ලි ප්‍රමාණය කීයද? 20යි. මුදල් ගැන්ලි ප්‍රමාණය කීයද පුතේ? 20යි. ඊළඟ එකේ තියෙනවා මේ භාණ්ඩ ගැන්ලි සම්බන්ධයෙන්. right. කසුන් විසින් 2021 1 දින 5000ක් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගෙන ගොස් ඇත. එහෙනම් මුදල් ගැන්ලි කීයද? 20000යි. භාණ්ඩ ගැන්ලි කීයද? 5000යි. නම් මුළු ගැන්ලි කීයද පුතේ? 20යි. 25යි නේ? right. භාණ්ඩ ගැන්ලි බලා ගන්න ඉස්සෙල්ලා. භාණ්ඩ ගැන්ලි ප්‍රමාණය කීයද? 5යිනේ. පුතේ භාණ්ඩ ගැන්ලි කොතනින්ද අපි අඩු කරන්න ඕනේ? භාණ්ඩ ගැන්ලි කොතනින්ද පුතේ අපි අඩු කරන්න ඕනේ? යන්න ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතට එතනින් ගැනුම් වලට යටින් අඩු කරන්න ගැනිලි කියලා. පුතේ එතනින් අඩු කරන්නේ මොන ගැනිලි විතරද? තොග ගැනිලි විතරයි ඈ. මුදල් ගැනිලි අඩු කරන්නේ මුදල් ගිණුමෙන්. තොග ගැනිලි විතරයි පුතේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතේ තියෙන ගැනුම් වලින් අඩු කරන්නේ. right. එහෙනම් අඩු කරනවා කීයක්ද? 5ක්. එතනින් අඩු කරන්න 5ක්. එතනින් අඩු කරනවා කීයක්ද? 5ක්. එතනින් අඩු කරනවා කීයද පුතේ? 5ක්. right. එතනින් අඩු කරනවා 5ක්. දැන් මුළු ගැන්ලි කීයද? 25යි. නම් ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් යටතේ තියනවා ගැනිලි කියලා. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ ධන ශුද්ධ ලාභයේ ඍණ ගැනිලි. එහෙනම් එතනින් පුතේ එතනින් අඩු කරන්න රුපියල් 25ක් ඍණ ගැනිලි යටතේ ඍණ නැත්නම් ගැනිලි යටතේ අඩු කරන්න 25ක්. දැන් ඔළුවේ තියාගන්න ඕන මොකක්ද? පොලි කියන එක අපි තාම ගැලපුවේ නෑ. පොලි කියන එක ගැලපුවේ නෑ. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. right. ස්ථාවර තැන්පත් සඳහා වර්ෂය තුල එකතු ඇති පොලි 20000කි. වර්ෂය සඳහා එකතු වී ඇති පොලි කීයද පුතේ? 20000ක්. ස්ථාවර තැන්පතු අපිට එහෙම කියලා තියනවාද තව ලැබෙන්න ඕන ගාණක් හරි පොලි සම්බන්ධයෙන්? ස්ථාවර තැන්පතු පොලි සම්බන්ධයෙන් නෑ. ස්ථාවර තැන්පත් සඳහා වර්ෂය එකතු වී ඇති පොලිය 20000ක් නැත්නම් 20කි. අපි දහස් වෙන පුතේ හදන්නේ 20කි. right. එහෙනම් රුපියල් 20යි පුතේ. 20කි. right. එහෙනම් ස්ථාවර තැන්පතු පොලි හම්බෙලාද නැද්ද? හම්බ වෙලා. මුදල් ගිණුම හර කරන්න ස්ථාවර තැන්පතු පොලි 20කි. 20කි කියන්නේ නෙමෙයි 20ක් ඈ. 20කි කියන හැම දාන්න එපා. ස්ථාවර තැන්පත් සඳහා වාර්ෂික එකතු වී ඇති පොලිය 20යි. නම් මුදල් කීයද? 20යි. ස්ථාවර තැන්පත් පොලියක් කියන්නේ මොකද්ද පුතේ? ව්‍යාපාරේ ආදායමක්. හැබැයි ප්‍රධානම ආදායම විකුණුම්නේ. දැන් මේ මොන ආදායමක්ද? වෙනත් ආදායමක්. right. එහෙනම් ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ ලියන්න පුතේ වෙනත් ආදායම් යටතේ ස්ථාවර තැන්පතු පොලි. වෙනත් ආදායම් යටතේ පෙන්වන්න ස්ථාවර තැන්පතු පොලි. ස්ථාවර තැන්පතු පොලි. ස්ථාවර තැන්පතු පොලි. right. ස්ථාවර තැන්පතු පොලි. හරි නේද? right. ඊට පස්සේ ප්‍රවර්තන වසර තුරදී මුදලින් ලැබූ විවිධ ආදායම් 8200කි. එහෙනම් මුදලින් හම්බෙලා විවිධ ආදායම් කීයක්ද? 8200යි. දැන් මුදල් ගිණුම හර කරනවා විවිධ ආදායම් කියලා 18200. ඒ කියන්නේ 18.2යි ඈ. දශම තිත් තියන්න මතක් කරලා දහස් වලින් හදද්දී දරුවෝ දශම තිත තියන්න මතක් කරලා. right. 18.2ක්. විවිධ ආදායම් කියන්නේ විවිධ ආදායම් කියන්නේ වෙනත් ආදායමක්. එහෙනම් ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායම් වල පෙන්වන්න විවිධ ආදායම් කියලා රුපියල් 18200ක්.
රුපියල් 18200ක්. රුපියල් 18200ක්. හරිද ළමයි? රුපියල් 18200ක්. රුපියල් 18200ක්. හරි නේද? right. ඊට පස්සේ ප්‍රවර්තන වසර තුලදී ඔන්න ප්‍රවර්තන වසර තුලදී සිදු කර ඇති අනෙකුත් ගෙවීම් වන්නේ. එනම් ගෙවීම් ටිකක් වෙනත් ගෙවීම් ටිකක් ඇති. පැහැදිලිද? සිදු කරපු අනෙකුත් ගෙවීම් වන්නේ. සිදු කර ඇති අනෙකුත් ගෙවීම් වන්නේ වත්කම් මිලට ගැනීම. බලන්න පුතේ වත්කම් මොනවද තියෙන්නේ? මෝටර් රථ. ආරම්භක ශේෂයයි අවසන් ශේෂයයි දෙකම 500යි. එහෙනම් මෝටර් රථ මිලදී අරගෙන තියෙනවද? නැහැ. එහෙනම් මෙතනින් අහන්න මෝටර් රථ ගිණුමක් ඕනද? නැහැ. right. මම මෝටර් රථ ගිණුම මැකුවා. හරිද? මෙතනින් අහන්න ඔන්න මෝටර් රථ එකක් නැහැ. මොකද පුතේ අපිට ඉඩ ටික පරිස්සම් කරගන්න පුළුවන් නේ. right. ලී බඩු ආරම්භක 250යි අවසන් 300යි. එහෙනම් පුතේ ලී බඩු මිලදී අරන් තියනවා නේද? මේ ව්‍යාපාරේ මේ වර්ෂය පටන් ගද්දි තිබ්බේ 250යි. දැන් 300ක් වෙලා. එහෙනම් ලී බඩු කොච්චරක් අරගෙන තියනවද පුතේ? අලුතෙන් අරන් තියනවා කොච්චරක්ද? 50ක් අරන් තියනවා නේද මුදල් දීලා. එහෙනම් මුදල් 50යි. ඒ කියන්නේ පුතේ ලී බඩු මිලදී ගැනීමේ දිත්තසරණ මොකද්ද? ලී බඩු ගිණුම හර මුදල් ගිණුම බැර. ලී බඩු 50යි. right. එතකොට ලී බඩු ගිණුම ආරම්භක 250 ඉඳලා 300 දක්වා වැඩි වෙලා තියෙන අයියේ. වසරේ මිලදී ගැනීමක් කරලා ලී බඩු කොච්චරද? 50ක්. වසරේ ලී බඩු මිලදී ගැනීමක් කරලා රුපියල් 50ක්. අපි කොහොමද ඒක හොයාගන්නේ? මෙතන කියනවා ප්‍රවර්තන වසර තුලදී සිදු කරන අනිකුත් ගෙවීම් වන්නේ. කියන්නේ අනිකුත් ගෙවීම් වන්නේ වත්කම් මිලට ගැනීම. right. වත්කම් මිලට ගැනීම. හරි නේද පුතේ? right. ඒකත් හරිනේ. එතකොට මම ලී බඩු එකක් මකන්නම්. එතකොට අපිට තවත් පැහැදිලිනේ දරුවෝ. එතකොට බෝඩ් එක ඉඳ දිනවා. right. ඔයා හැම මකලා දාන්න කපලා දාන්න එහෙම්පා. right. ඊට පස්සේ බාණ්ඩේ ගැළපිල්ල හොඳට කියවලා බැංකු ණය නිදහස් කිරීම ස්ථාවර තැන්පතු හා වරිපණම් වියදම් වෙනුවෙනි. බැංකු ණය කොටසක් නිදහස් කර ඇත්තේ 2020 10යි 1 දිනය. right. බලන්න පුතේ බැංකු ණය කොච්චරක් නිදහස් කරලා තියෙනවද කියලා දැන් බැංකු ණය පොලි හැමත් හදන්න ඕන. බැංකු ණය ගෙවද්දි දිත්ත සරහන බැංකු ණය ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් ණය ගිණුම කොච්චරක් හර වෙලාද බලන්න පුතේ තුලනය කරන්න 80යි. එහෙනම් මෙතන මුදල් කියලා කොච්චරක් හර වෙලාද පුතේ 30ක්. එහෙනම් මුදල් ගිණුම බැර කරනවා ණය කියලා 30ක්. මුදල් ගිණුම බැර කරනවා ණය කියලා කීයක්ද 30ක්. ණය කියලා කීයද පුතේ 30ක්. ණය කියලා 30ක්. හරි නේද? එතන බැංකු ණය ගිණුමත් අපි තුලනය කරලා අවසන්නේ. මකන්නම් මම. ඉඩ තියනවනේ අපිට. right. හරිනේ. right. ඒකත් හරි. right. ඊට පස්සේ පුතේ බැංකු ණය කොටසක් නිදහස් කරන ලද්දේ 2020 10යි 1 නෙවෙයි. sorry 2020 10යි 1. අපේ ගිණුම් පටන් ගන්නේ කවද්ද? අපේ ගිණුම් පටන් ගන්නේ 2020 4යි 1. එහෙනම් දැන් ආරම්භ කොච්චරක් තිබ්බද? 80ක් තිබ්බනේ පුතේ. එතකොට 2020 4යි 1 80000ක් තිබ්බ ණයෙන් 2020 10 වෙනි මාසේ පළවෙනිදා කීයක් ගෙවනවද? 30000ක් ගෙවන නිසා මෙතනින් එහාට වගකීම තියෙන්නේ කොච්චරද පුතේ? 50000ක් විතරනේ. ඇයි ඒ ආරම්භක ණය තිබ්බනේ පුතේ 80000ක්. එහෙමනේ. අවසන් ශේෂය කීයද තිබ්බේ? 50000ක් විතරයි. එතකොට ණය ගණන් තියෙන්නේ කොහොමද බලන්න ඉස්සරහා දාලා තියෙනවා. බැංකු ණය 120ක බැංකු ණය. බැංකු ණය කොච්චරද පුතේ? 120ක
20යි. බැංකු ණය කොච්චරක්ද? 120යි. right. එතකොට බැංකු ණය ඔන්න R 2020 4 තිබ්බට 2020 10 1 වෙද්දි බැංකු ණය කොච්චරද පුතේ වගකීම තිබ්බේ? 50000ක් විතරයි. එහෙනම් අපිට වැදගත් වෙනවා මේ දක්වා මාස කීයක්ද පුතේ බලන්න. 4යි 1 ඉඳන් 10යි 1ට 5යි 1 6යි 1 7යි 1 8යි 1 9යි 1 10යි 1 මාස 6ක්. එහෙනම් පළවෙනි මාස 6ට 120 බැගින් පොලි බලන්න ඕන. ඇයි ඒ? පළවෙනි මාස 6 පුතේ 80000ක ණයක් තිබ්බනේ. ඊට පස්සේ අපේ ගිණුම් කාලය ඉවර වෙන්නේ 2021 3.31 නේද? 2021 3.31. එහෙනම් 50000ට මාස කීයක් බලන්න ඕනද පුතේ? 10යි 1 ඉඳන් 3.31කට බලන්න. 10යි 1 ඉඳන් 10යි 31කට මාසයයි 11යි 31 12යි 31 1යි 31 2යි 31 3යි 31 මාස කීයක්ද? 6ක්. එතකොට පුතේ පොලි බලන්න ඕන කොහමද? පළවෙනි මාස 6ට බලන්න ඕන 80000ට 120ක්. දෙවනි මාස 6ට බලන්න ඕන 50000ට 120ක්. right. එහෙනම් පළවෙනි මාස 6ට සහ දෙවනි මාස 6ට පොලි බලලා එකතුව ගමු පුතේ. පළවෙනි මාස 6ට 80000යි වාර්ෂික පොලිය 120යි. හැබැයි 12යි මාස 6යි. 80ක් ගමු පුතේ. 12යි මාස 6යි. දෙවනි මාස 6ට 50යි වාර්ෂික පොලිය 120යි. ඒකෙන් 12න් මාස 6ක්. 12න් මාස 6ක්. ඇයි පුතේ අපි මෙහෙම ගන්නෙ? ආරම්භක දිනට තිබ්බා 80ක්. මේක දහස් වෙන්නේ හැදුවේ. ආරම්භක දින තිබ්බා කොච්චරක්ද? 80ක්. හැබැයි 2010 10යි 1 ඒකෙන් කොටසක් ගෙවන නිසා එතනින් පස්සේ වගකීම තියෙන කොච්චරක්ද? 50යි. එහෙනම් පුතේ අපි 80ටමයි මෙතනින් දැන් ණය ගෙවලා තියෙද්දිත් 80ටම පොලි ගෙවන්න ඕනද? නෑ. එහෙනම් 2010 1යි 1 ඉඳලා 50000 නැත්නම් 50 විතරයි පුතේ පොලි බලන්න ඕනේ. එතකොට පළවෙනි 80ට බලන්න ඕනේ පළවෙනි මාස 6ට ඊළඟට 80ටම බලන්න ඕනේ. එතනින් එහාට වගකීම කීයද පුතේ අපේ? එතනින් එහාට වගකීම කීයද? 50ක් විතරයි. right. පොලි බලමු. කැල්ලකින් සුළු කරමු. 80න් 120ක්. 80 වැඩි කිරීම 120යි. 16යි. ඒකෙන් 12යි මාස 6ක්. 8යි. 8ක් කියනවා සුළු කරලා බලන්න. 8යි 50න් 120ක්. 10යි. ඒකෙන් 12යි මාස 6ක්. 5යි. right. එහෙනම් කීයද පුතේ? මුළු පොලි වියදම කීයද? 13යි. මුළු පොලි වියදම 13යි. right. එහෙනම් ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදමක් යටතේ පෙන්වන්න පොලි වියදම් 13යි. මූල්‍ය වියදම් යටතේ පොලි වියදම් පෙන්වනවා කීයද? 13ක්. මූල්‍ය වියදම් යටතේ පොලි වියදම් පෙන්වනවා කීයක්ද? 13ක්. පොලි වියදම් කීයද පුතේ? රුපියල් 13යි. right. රුපියල් 13යි. හරි. එතකොට රුපියල් 13යි. right. හරිනේ? right. බලන්න මුදලින් ගෙවපු පොලිය කීයද කියලා පුතේ? අපි තරලොක්නක් දාගත්තා නේද? එහෙනම් මූල්‍ය වියදමක් යටතේ 13ක් පෙන්නනවා. මුදලින් ගෙවපු පොලිය කීයද? ණය පොලිය 8යි. නම් මුදල් ගිණුම බැර 8යි. පොලිය 8යි. මුදල් ගිණුම බැර කීයද පුතේ? 8යි. මුදල් ගිණුම බැර කීයද දරුවෝ? 8යි. මුදල් ගිණුම බැර 8යි. මුදල් ගිණුම බැර 8යි. මුදල් ගිණුම බැර 8යි. right. මුදල් ගිණුම බැර 8යි. මුදල් ගිණුම බැර 8යි. right. හරිද? මුදල් ගිණුම බැර 8යි. හරිනේ? බලන්නකෝ. ඇත්ත වියදම කීයද? 13යි. ඇත්ත වියදම කීයද පුතේ? 13යි.
හැබැයි මුදලින් ගෙවලා තියෙන කීයක් විතරද? 8යි. වියදම 13යි. මුදලින් ගෙවලා තියෙන කීයක්ද? 8යි. එහෙනම් පුතේ තව කීයක් ගෙවන්න ඕනද? 5ක් ගෙවන්න ඕනේ නේද? ඇත්ත වියදම කීයද? 13යි. මුදලින් ගෙවලා තියෙන්නේ 8යි. එහෙනම් තව කීයක් ගෙවන්න ඕනද? 5ක් ගෙවන්න ඕන. එහෙනම් මේක මොකද්ද පුතේ? ගෙවිය යුතු ණය පොලියක් නේද? ගෙවිය යුතු ණය පොලිය කියන්නේ මොනවද පුතේ? වගකීමක්. එහෙනම් යන්න ඔයා රූල් කරගත්ත මූල තත්ත්ව ප්‍රකාශනයේට ඔයා රූල් කරගත්ත මූල තත්ත්ව ප්‍රකාශනයට යන්න. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ පෙන්වන්න. 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 ගෙවිය යුතු ණය පොලි 5යි. 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 right. හරිද පුතේ? right. ඊට පස්සේ බලමු. right. මේ අනිකුත් ගෙවීම් වත්කම් මිලදී ගැනීම හරි, ණය නිදහස් කිරීම හරි, ස්ථාවර තැන්පතු සහ වරිපණම් වියදම් වෙනුවෙනි. ස්ථාවර තැන්පතු. right. පුතේ බලන්න ස්ථාවර තැන්පතු තුලනය කරලා බලමු. 170යි 170යි. එහෙනම් මුදල් කොච්චරක් වැඩි වෙලාද? මෙතන ස්ථාවර තැන්පතුවට අපි දැන් බැංකුවේ සල්ලි දාන ගන්න පුතේ මෙතන වෙන්නේ. එතකොට ව්‍යාපාරයේ මුදල් අඩු වෙලා බැංකුවේ තියෙන මුදල් මොකද වෙන්නේ? වැඩි වෙනවා. කොච්චරක් වැඩි වෙලාද බලන්න? 70ක්. මුදල්. දැන් මුදල් ගිණුම බැර කරනවා ස්ථාවර තැන්පතු 70යි. ස්ථාවර තැන්පතු 70යි. ස්ථාවර තැන්පතු 70යි. ස්ථාවර තැන්පතු ගිණුම හර මුදල් ගිණුම දැන් ස්ථාවර තැන්පතුවක් කියන්නේ මොකද? බැංකුවේ තියෙන එකක් නේ. සල්ලි දාන්න බැංකුවේ සල්ලි වැඩි වෙනවා, ව්‍යාපාරයේ මුදල් ප්‍රමාණය අඩු වෙනවා. හරි. ඊට පස්සේ අය ගෙවලා තියෙන මොකක් සඳහාද පුතේ? වරිපණම්. මම හිතන එක කළු පාටින් ලියනවා පුතේ වරිපණම්. හේතුව තමයි අපිට වරිපණම් එක හරියටම දන්නවද දැන් අපි? නැහැ. වරිපණම් එක දන්නේ නැහැ. මොකද අපි දැන් මේක තුලනය කරලානේ පුතේ හදන්න වෙන්නේ වරිපණම් එක. අපිට වෙන තොරතුරක් එහෙම දීලා නැහනේ. right. වරිපණම් සම්බන්ධයෙන් මොනවත්ම දීලා නැහනේ. නිසා අපිට මේ දේවල් තුලනය කරලා තමයි පුතේ ගිණුම හදන්න වෙන්නේ. right. මම මෙතන විකුණුම් පිරිවැයට අදාළ ආකෘතියක් රූල් කරගන්නවා. විකුණුම් පිරිවැය. right. ආරම්භක තොගය එකතු කළා ගැනුම් ඍණ ගැනිලි අඩු කළා අවසන් තොගය. මම දාගන්නම්. මම හදාගන්නම්. ඔයා මේ විදිහ හදලා තියෙන පුතේ ආදායම් ප්‍රකාශනය තුළ ආරම්භක තොගය 40යි. ගැනිලි තිබ්බා නේද පුතේ 5ක්. මට මතක හැටියට තොග ගැනිලි 5ක් තිබ්බා. right. ඊට පස්සේ අවසන් තොගය තිබ්බා 60ක්. ඍණ 60යි. right. හරිනේ. මම උගත් නිකන් රූල් කරගත්තා. මේ ගාන හදන්න දැන් තමයි මම දැක්කේ. right. ඊට පස්සේ ආයතනයේ දල ලාභ අනුපාතය විකුණුම් පිරිවැයෙන් 50%කි. right. දල ලාභ අනුපාතය විකුණුම් පිරිවැයෙන් 50%යි. හරි. විකුණුම් පිරිවැයෙන් 50%යි. බලමු පුතේ විකුණුම් වටිනාකම දැන් අපිට ණය ගැතිය හොයන්න බෑ. විකුණුම් වටිනාකමක් අපි දන්නේ නැති නිසා. හරි. ඒතර අපිට මේ ටික අයින් කරගන්න ඕන නිසා අපි මේ ගැළපිල්ල ඔහොම තියලා අනිකුත් ගිණුම් ටික තුලනය කරමු පුතේ. කුලී ගිණුම තුලනය කරලා ලාභ ගිණුමට යන ශේෂය හොයාගන්න. ලාභයකට යන ශේෂය හොයාගන්න. කුලී ගිණුම තුලනය කරන්න. 32යි 8යි 40යි 40යි. ලාභ ගිණුමට කීයක් යනවද? 36ක් යනවා මෙතන. ඇයි පුතේ? අපි හොයාගන්න එක රවුම් කරන්න. 36ක්.
36ක්. හරි නේද? ස්ථාර තැන්පතු එකත් මම මකන්නම්. කුලී ගිණුමලා කුලී කියන්නේ පරිපාලන වියදම. නම් පරිපාලන වියදම් යටතේ දාගන්න කුලී වියදම් කියලා 36ක්. කුලී වියදම් කියලා කීයද පුතේ? 36ක්. කුලී වියදම් කියලා කීයද? 36ක්. කුලී වියදම් 36යි. හරි. මකන්නම්. හරි දරුවෝ. කුලී වියදම් 36 මකනවා. රයිට්. මකනවා. කුලී වියදම් 36 මකනවා. රයිට්. හරිනේ. ස්ථාර තැන්පතු එකත් මකලා දාන්නම්. එතකොට අපිට හරි ලේසි. දැන් නිකන් ඔළුවට නිදහසක් එනවා නේද පුතේ? ඔළුවට නිදහසක් එනවා. දැන් තත්ත්ව විස්තරය කියන එක අපි පස්සේ අහගන්නකො. ඔයාලට දැන් කරන්න තියෙන වැඩක්. තත්ත්ව විස්තරය තුලනය කරලා මේ පැත්ත වැඩිනේ කොහොමත් මේ පැත්ත අඩුවක් එනවනේ. ඒක මොකද්ද පුතේ? ප්‍රාග්ධනය ප්‍රමාණය හොයාගන්න. ඔයා දන්නවනේ තත්ත්ව විස්තරය තුලනය කරලා ඊගේ පාගශේෂ නෙවෙයි තත්ත්ව විස්තරය තුලනය කරන්න හරියට තුලනය කරන්න. දැන් ඔයාලට වැඩ තියෙනවා. ඔයාලා තමයි පුතේ මේවා මහන්සියලා කරන්න ඕනේ. එකතු කිරීම අඩු කිරීම කරන්න ඕනේ ඔයා. හරිද? හේතුව මොකක්ද? වරදින් නැතුව පුතේ එකතු කිරීම අඩු කිරීම හුරු වෙන්න ඕන කාටද? මට වඩා ඔයාට. නේ? ඒ නිසා තත්ත්ව විස්තරය තුලනය කරලා හර පැත්තේ අඩුවක් වෙයි. ඒ තමයි මොකද්ද පුතේ? ප්‍රාග්ධනය. මේක කොහෙටද අරන් යන්න ඕනේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් යටතේ ප්‍රාග්ධනය කියලා එකක් තියෙනවානේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් යටතේ ප්‍රාග්ධනය කියලා තීරුවක් තියෙන්නේ. එතන දාගන්න පළවෙනි තීරුවේ මෙතෙන් දෙන අගය. තත්ත්ව විස්තරය තුලනය කරා කොහොමත් වැඩි මේ පැත්තනේ. කොච්චරක් අඩුයිද කියලා බලන්න. අඩු එක තමයි පුතේ ප්‍රාග්ධනය අඩු එක. දැන් ඔයා ගණන් එහෙම හදලා නැත්තම් කලින් පාඩමට හිටියේ නැත්තම් ඉතින් පිස්සු වගේ වෙනවා. සමහරක් වෙලාවට වැඩ කර තේරෙන කට්ටියත් ඉන්නවා. තේරෙන්නේ නැතුව වැඩ කරන්නේ නැතුව මෙලෝ රහක් නැතුව කට්ටි ඉන්නවා නම් වැඩ කරන්නේ නැතුව ගෙදෙට්ට වෙලා වෙන ආතල්ලෙක් ඉන්නවා නම් පුතේ accounting හදන්න එපා. ඔයා ආර්ට් වගේ සබ්ජෙක්ට් එකක් තෝරගන්න. තව කෙලවෙන්න පටන් ගත්තේ නැහැ. අර සමාගම් ගණන් එහෙම හදද්දී අමාරු නෑ. හැබැයි හරියට අල්ලගත්තේ නැත්තම් කෙලවෙනවා. ඊට පස්සේ ඉතින් ලාභ අරුම් කරන නොගත් සංවිධාන අහන්නකො. ඔයාලා ඉගෙනගත්ත කොමර්ස් ඉගෙනගත්ත අයියලා අක්කලාගෙන් එයාලා අකමැතිම පාඩමක්. පැහැදිලිද මං කියන්නේ? ඇයි ඒක අල්ලගත්තොත් විතරයි පුතේ ඒ ගොඩ දාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ වෙද්දිත් වැඩ කරගෙන යන්න ඕන. නියමටම ගැම්මේ වැඩ කරගෙන යන්න ඕන. නැත්තම් බෑ කොහොමද? කවුන්සර්ට ඒකක් දාගන්න තමන්ගේ කැපකිරීම තියෙන්න ඕන පුතේ. තමන්ගේ කැපකිරීමක් නැත්තම් කොහොමත් නෑ. උසස් පෙළ කියන විභාගේ තමන්ගේ කැපකිරීමක් නැත්තම් අපිට කොහොමත් ගොඩ දාගන්න බෑ. තත්ත්ව විස්තරය දාගන්න තොරතුරු දාගන්න පුතේ මූල තත්ත්ව ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් යටතේ ප්‍රාග්ධනය යටතේ දාගන්න පුතේ තත්ත්ව විස්තරයට ආපු එක. රයිට්. අපි දැන් රක්ෂණය එකක් තුලනය කරමු. රක්ෂණය වියදම ලාභ ගිණුම හර රක්ෂණ ගාස්තු ගිණුම බැර. නම් පුතේ ලාභ ගිණුම හර රක්ෂණ ගාස්තු ගිණුම බැරනේ. රක්ෂණ ගාස්තු යන බැරකන් ලාභ කියලා කීයක් එනවද බලන්න. 24යි 6යි 30යි දෙපැත්තම දාගන්නවා 30ක්. එහෙනම් මෙතන කීයක් අඩුද බලන්න පුතේ? 30න් අඩු කරන්න 3ක්. කීයක් එනවද? 27ක් එනවා. එහෙනම් පරිපාලන වියදම් වල දාගන්න පුතේ රක්ෂණය කියලා 27ක්. පරිපාලන වියදම් වල දාගන්න රක්ෂණය කියලා 27ක්. පරිපාලන වියදම් වල දාගන්න රක්ෂණය කියලා 27ක්. රක්ෂණය කියලා කීයද පුතේ? 27ක්. හරි නේද? මකන්නම්. රක්ෂණය කියලා කීයද? 27ක්. හරිද? රක්ෂණය කියලා කොච්චරද පුතේ? 27ක්. රක්ෂණය කියලා 27ක්. රක්ෂණය කියලා 27ක්. හරි නේද? රයිට්. මට දැන් කියන්න ෂයවල දිත්ත සටහන මොකක්ද? ෂයවල දිත්ත සටහන මොකක්ද? ෂයවල දිත්ත සටහන මොකක්ද?
පුතේ ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර. එහෙම නේද? එහෙනම් වර්ෂයට අදාළ ෂය ටික ෂය වෙන් කිරීමේ ගිණුම බැර වෙනව නේද පුතේ? එහෙනම් ෂය ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුම තුලනය කරලා එහෙනම් පුතේ ෂය ටික හොයාගන්න ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුමේ ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැරනේ. එහෙනම් ලී බඩු ෂය වෙන් කිරීමේ ගිණුම කොච්චරක් බැර වෙලා තියෙනවද බලන්න පුතේ තුලනය කරලා 75යි 75යි. එහෙනම් මෙතන කොච්චරක් අඩුයිද? 25ක් අඩුයි. එහෙම නේද? එහෙනම් ලී බඩු ෂය වටිනාකම කීයද? ලී බඩු ෂය කීයද පුතේ? 25යි. ලී බඩු ෂය කීයද? රුපියල් 25යි. දාගන්න එහෙනම් ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදමක් හැටියට ලී බඩු ෂය කීයක්ද? 25ක්. පරිපාලන වියදමක් යටතේ ලී බඩු ෂය 25ක්. පරිපාලන පිරිවැය යටතේ නැත්නම් පරිපාලන වියදම් යටතේ ලී බඩු ෂය දාගන්න 25ක්. right. ඒත් එක්කම ඉක්මනට මෝටර රථ ෂය වෙන් කිරීමේ ගිණුම තුලනය කරලා වර්ෂයට අදාළ ෂය ටික හොයාගන්න. මොකද පුතේ ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර. අපි මේවා ඉගෙන ගත්තේ කොහෙද? තනි පුද්ගල ව්‍යාපාරවල දිත්ත සටහන් ඉගෙනගෙන තියෙනවා. sorry. දිත්ත සටහන් න්‍යායෙත් අපි මන් දීලා තියෙනවා. අපි නම දීලා තියෙනවා. ඒවා සැකයක් වගේ කාට හරි හිතෙනවා නම්. කාට හරි නිකන් නෑ මේ මිනිස්සයා උගන්නලා නෑ කියලා හිතනවා නම් ඔයා දිත්ත සටහන් න්‍යාය ටියුට් එක ගන්න. දිත්ත සටහන් න්‍යාය ටියුට් එකේ ඔයා බලන්න මම වෙනම ඔයාලට ලියා ගන්න දීලා තරු ලකුණුත් දා ගන්න දීලා තියෙනවා. ෂය වල දිත්ත සටහන. ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර. එහෙනම් අපි තුලනය කරලා බලමු. 150යි 150යි. ෂය අපි බලමු පුතේ මේ පැත්තේ කොච්චර අඩුයිද කියලා. ෂය කීයද? 50යි. එහෙනම් මෝටර රථ ෂය ප්‍රමාණය කීයද? 50යි. ඔයා රූල් කරගත්ත ඔයාගේ ආදායම් ප්‍රකාශනයට යන්න. රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදමක් වශයෙන් දාන්න පුතේ මෝටර රථ ෂය රුපියල් 50යි. මෝටර රථ ෂය රුපියල් 50යි. හරිද පුතේ? right. මෝටර රථ ෂය රුපියල් 50යි. ඒකත් නැකුවා. දැන් ඉතුරු වෙලා තියෙන මුදල් ගිණුමයි, ණය ගැති ගිණුමයි, ණය හිමි ගිණුමයි. right. දැන් ඇයි පුතේ අපි සාමාන්‍යයෙන් ණය හිමි ගිණුමක් රූල් කරන්නේ? ගැනුම් හොයාගන්න නේද? මම පළවෙනි දවසේම කිව්වා ණය ගැතියෝ ණය හිමියෝ දෙන්නේ ඇයි? ගැනුම් සහ විකුණුම් හොයාගන්න. right. එහෙනම් ණය හිමි ගිණුම තුලනය කරලා අපි ගැනුම් හොයාගමු. ණය හිමි ගිණුම තුලනය කරලා ගැනුම් හොයාගමු. කීයක් වෙනවද කියලා බලන්න පුතේ ගැනුම්. right. කීයක් වෙනවද බලන්න ගැනුම්. 480 ධන 42 522යි 522න් අඩු කරන්න පුතේ 36ක්. ගැනුම් 486යි 486යි. එහෙනම් මේ ව්‍යාපාරයේ ගැනුම් ප්‍රමාණය කීයද? 486යි. විකුණුම් පිරිවැය හොයන තැන දාගන්න පුතේ. ගැනුම් 486යි 486යි. right. 486යි. right. හරි 486යි. හරි. දැන් අපි දැන් ගැනුම් හොයාගත්තා. දැන් පුතේ විකුණුම් හොයාගන්න මෙයාලා කියනවා කොහොමද මේ ආයතනේ විකුණන්නේ? ආයතනයේ දලලාභ අනුපාතය විකුණුම් පිරිවැයෙන් 150කි. දලලාභය 150කි. මොකක් මතද? විකුණුම් පිරිවැයෙන් 150කි. එහෙනම් අපි ලාභයේ සාමාන්‍ය ඕනම ව්‍යාපාරයක විකුණුම් මිල හොයන්නේ කොහොමද? පිරිවැය ධන ලාභයේ සමානයි මොකද්ද? විකුණුම් මිල. පිරිවැය ධන ලාභයේ සමානයි මොකද්ද පුතේ? විකුණුම් මිල. පිරිවැය ධන ලාභයේ සමානයි මොකක්ද? විකුණුම් මිල. right. දැන් මෙතන
අහගන්න හොඳට. අපි මීට කලිමුත් මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. මීට කලිමුත් මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා පුතේ. ආයතනයේ දලලාභ අනුපාතය විකුණුම් පිරිවැය මත 50%කි. එනම් ඕනම දැන් ඔයා භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා කියලා හිතන්නකෝ. ඔයා පුතේ භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා කියලා හිතන්නකෝ. ඔයා භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී ඔයා භාණ්ඩේ හදන්න නැත්නම් මම අහගන්නකො. මේක අහගන්න. මම මේක මුලින් ඉඳන් ආයි කියලා දෙනවා ඔයාට. මේක හොඳට අහගන්න. මම මේ ටික මෙහෙම තියලා මම මෙතන පොඩි කොටසක් නැවත මම ඔයාලට කියලා දෙනවා. ඒක හොඳට අහගන්න පුතේ. හොඳට පැහැදිලිව අහගන්න. නැත්තම් බැරි වෙනවා. පැහැදිලිද? හොඳට පැහැදිලිව මම මේ කියන දේ අහගන්න. නැත්තම් නියත වශයෙන්ම බැරි වෙනවා. right. අහගන්න මෙහෙම හිතන්නකෝ පුතේ. ඔයා භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. ඔව්. ඔයා භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. ඔයා භාණ්ඩයක් පුතේ නිෂ්පාදනය කරද්දී මේ ගාන හදද්දී ලොකු කාලයක් ගියා අපිට. ඒක නෙවෙයි පුතේ වැදගත් වෙන්නේ අපි ගානන් හරියට හදන එකනේ. ගාන හරියට හදනවා නම් කාලේ නෙවෙයි පුතේ වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ තාම තියරි ක්ලාස් එකේනේ ඔයාලට වැදගත් වෙන්නේ ඒකනේ. right. අහගන්නකෝ. හොඳට අහගන්න. මම මීට කලින් මේක කියලා දුන්නා කියලා මට මතකයක් තියෙනවා. අලුතෙන් පන්තියට සහභාගී වෙච්ච දරුවොත් ඇතිනේ. නිසා මේ කට්ටිය හැමෝම අහගන්න මේක. දැන් ඔයාලා භාණ්ඩයක් නිෂ්පාදනය කරනවානේ ව්‍යාපාරයක. ව්‍යාපාරයක භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී නැත්නම් ව්‍යාපාරයක්ම නෙවෙයි ඔයා හිතන්නකෝ. ඔයා භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී පුතේ ඒකට මිලක් තීරණය කරනවානේ. ඕනම් ව්‍යාපාරයක් පුතේ භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් මිලක් තීරණය කරනවානේ. එතකොට ඔයා භාණ්ඩයක් හදද්දී හදපු ගානටම දෙනවද නැත්තම් පුතේ ඒ හදපු ගානට වඩා ටිකක් පොඩි ලාභයක් තියාගෙන අපි විකුණනවද? ඔයා තීරණය කරන්න. ඔයාට හිතන්නකෝ. ඔයා කොහොමද භාණ්ඩයක් හැදුවනම් දෙන්නේ? ඒ භාණ්ඩේ හදන්න ගිය පිරිවැයටම නැත්තම් ඒ භාණ්ඩේ හදන්න ගිය වියදමටම දෙනවද නැත්තම් ඒ වියදමට දැන් ඔයා මහන්සි වුණානේ. කාලයක් කැප කරානේ. ලාභයක් තියාගෙන දෙනවද? පුතේ ඕනම භාණ්ඩයක මිල තීරණය කරන්නේ කොහොමද? ඒ භාණ්ඩය හදන්න යනවනේ වියදමක්. ඒ වියදමට අපි මේ පොඩි ලාභයක් තියාගන්නවා. එහෙනම් මතක තියාගන්න ඕන භාණ්ඩයක විකුණුම් මිල හොයාගන්නේ කොහොමද පුතේ? පිරිවැය. පිරිවැය කියන්නේ භාණ්ඩය නිෂ්පාදනය කරන්න ගිය වියදමට එකතු කරනවා මොකද්ද පුතේ? ලාභයක්. ඊට පස්සේ තමයි අපි ඒ භාණ්ඩේ විකුණුම් මිල හොයාගන්නේ. දැන් මේක ලියාගන්න. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. පැහැදිලිද? පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. right. පුතේ මම මෙහෙම කරන්නම්. හරිද? right. අගන්න මම මේ විකුණුම් පිරිවැය හොයලා මම මෙතනින් පැත්තකින් ලියා ගන්න. මට මේ කෑල්ලත් තියෙනක වටිනවා. මට මේ කෑල්ලත් ඕනේ නැහැ දැන්. නාහිමි වටනාකම හරිනේ. අපි ගණන් හොයාගත්තානේ. ඊට වඩා මොනවද නේ? නාහිමියන්නේ. right. විකුණුම් පිරිවැය ටක් ගාලා හොයාගමු අපි. 40 ධන 486යි ඒකෙන් අඩු කරන්න 65ක්. ඒ කියන්නේ 60කුයි 5කුයි මම එකවරම 65ක් අඩු කරනවා. එතකොට පුතේ බලන්නකෝ විකුණුම් පිරිවැය 461යි. විකුණුම් පිරිවැය කීයක් වෙනවද පුතේ? 461ක් වෙනවා. විකුණුම් පිරිවැය 461ක්. 61ක් වෙනවා. බලන්න ඔයාලට මෙහෙම උත්තරයක් ආවද කියලා. 461ක්. 461ක්. 461ක්.
461ක්. right 461 බලන්න 461ක්. හරි නේද පුතේ? 461ක්. right මකන්නම් 461ක්. හරිනේ? එහෙනම් ඔයා දැන් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යද්දී දැන් මේක තමයි මේකත් වැදගත් වෙනවා පුතේ. මෙතනින් එහාට ඔයාලට මම කලින් කියලා දීලාත් ඇති. එහෙනම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යද්දී පුතේ භාණ්ඩේ විකුණු මිල හොයාගන්න තීරණය කරන්නේ කොහොමද අපි? ඒ භාණ්ඩේ විකුණන්න යන වියදමට එකතු කරනවා මොකක්ද? ලාභයක්. right. එහෙනම් මම මෙතනින්ම ලියන්න. පුඩින් right. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. හරිනේ? දැන් මේක හරිනේ. හරි. අපිට පුතේ අහගන්නකෝ. අපිට පුතේ ලාභය තීරණය කරන්න පුළුවන් විකුණුම් මිල මත සහ පිරිවැය මත. එහෙනම් ලාභය තීරණය කරන්න පුළුවන් ආකාර දෙක මොකක්ද? පිරිවැය මත ලාභයක් තීරණය කරන්න පුළුවන්, විකුණුම් මිල මත ලාභයක් තීරණය කරන්න පුළුවන්. right. එතකොට ඔයා නෝට් එකක් මෙහෙම ලියා ගන්නකො. උඩින්ම නෝට් එකක් ලියා ගන්න මෙහෙම. භාණ්ඩයක විකුණුම් මිල තීරණය කිරීම. භාණ්ඩයක විකුණුම් මිල තීරණය කිරීම. ඉරක් ගහගන්න. භාණ්ඩයක විකුණුම් මිල තීරණය කිරීම. ගැහුවා ඉරක්. භාණ්ඩයක විකුණුම් මිල තීරණය කිරීම. right. හරිද පුතේ? right. හොඳයි. භාණ්ඩයක විකුණුම් මිල තීරණය කිරීම. right. හොඳයි. ලියා ගන්න. මේ සූත්‍රය ලියා ගන්න පුතේ. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. වී මිල නෙවෙයි ඈ. විකුණුම නිකන් කියව නිකන් වී මිල කියලා නිකන් ලංකාවේ තියෙන වී මිල එහෙම දායි ඈ. හරිද? වී මිල නෙවෙයි ළමයි විකුණුම් මිල. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. හරිද? ලියා ගන්න මම මේ කියන ටික. ව්‍යාපාරයක් විසින් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී ව්‍යාපාරයක් විසින් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී විකුණුම් මිල තීරණය කරනුවේ එම භාණ්ඩය නිෂ්පාදනය සඳහා දැරූ වියදමට එම භාණ්ඩය නිෂ්පාදනය සඳහා දැරූ වියදමට එම භාණ්ඩය නිෂ්පාදනය සඳහා දැරූ වියදමට වරහන් තුල දාගන්න පුතේ පිරිවැය කියලා. ඒ වියදමට තමයි අපි මේ පිරිවැය කියලා කියන්නේ. දැරූ වියදමට ලාභයක් එකතු කරමින්ය විකුණුම් මිල තීරණය කරන්නේ. එම භාණ්ඩයේ නිෂ්පාදනය සඳහා දැරූ වියදමට
එම භාණ්ඩය නිෂ්පාදනය සඳහා දැරූ වියදමට එම භාණ්ඩය නිෂ්පාදනය සඳහා දැරූ වියදමට ලාභයක් එකතු කරමින්ය. right. ඊට පස්සේ ඊළඟ ඡේදය ලියා ගන්න. ව්‍යාපාරයක් ලාභය තීරණය කරන ආකාර දෙකකි. ලාභය තීරණය කරන ආකාර දෙකකි. ව්‍යාපාරයක් ලාභය තීරණය කරන ආකාර දෙකකි. ව්‍යාපාරයක් ලාභය තීරණය කරන ආකාර දෙකකි. right. ව්‍යාපාරයක් ලාභය තීරණය කරන ආකාර දෙකකි. පළවෙනි එක විකුණුම් මිල මත. හරිද? විකුණුම් මිල මත. විකුණුම් මිල මත. දෙවැනි එක පිරිවැය මත. නැත්නම් විකුණුම් පිරිවැය මත. විකුණුම් මිල මත සහ දෙවැනි එක විකුණුම් පිරිවැය මත. right. විකුණුම් පිරිවැය මත. විනාඩියක් නෙවෙයි තප්පර කීපයක් අරගෙන දුන්න නෝට් එක කියව ගන්න. තප්පර කීපයක් අරගෙන දුන්න නෝට් එක කියව ගන්න පුතේ. තප්පර කීපයක් අරගෙන දුන්න නෝට් එක කියව ගන්න. දුන්න නෝට් එක කියව ගන්න. right. දුන්න නෝට් එක right. හරි නේද? right. යටින් ලියා ගන්න උදාහරණය ලාභය 120ක් නම්. ලාභය 120ක් නම්. හරිද? ලාභය 120ක් නම්. පුතේ මම මේ ලියන විදිහට ලියා ගන්න. පළවෙනි එක විකුණුම් මිල මත. මිල මත. ඊට පස්සේ මැදින් ලියා ගන්න විකුණුම් මිල මත 120යි හරිද? මැදින් ලියා ගන්න පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල කියලා. පළවෙනි එක විකුණුම් මිල මත 120යි ලාභය, පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල කියලා ලියා ගන්න. ඊට පස්සේ දෙවෙනි එක ලියා ගන්න විකුණුම් පිරිවැය මත. විකුණුම් පිරිවැය මත 120යි. ලාභය විකුණුම් මිල මත ලාභය 120යි. විකුණුම් පිරිවැය මත ලාභය 120යි. right. ඉක්මනින් ඔක ලියා ගන්න පුතේ. ඔන්න මැදින් තියෙනවා පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල කියලා. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල කියලා. right. අහගන්නකෝ. හරි. අහගන්න. මේක හොඳට අහගන්න දැන්. right. දැන් පුතේ අපිට භාණ්ඩයක ලාභය තීරණය කරන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? දෙකයි. මොකක්ද? විකුණුම් මිල මත ලාභය සහ පිරිවැය මත ලාභය. මොන ක්‍රමයට උනත් පුතේ ලාභය කීයද? 20යිනේ. එහෙනම් විකුණුම් මිල මත උනත් ලාභය කීයද? 20යි. විකුණුම් පිරිවැය මත උනත් ලාභය කීයද? 20යි. right. දැන් තමයි වැදගත්ම කාරණේ. හොඳට බලා ගන්න. ලාභය 20යි. ප්‍රශ්නයක් නැහැ. ලාභය 20යි. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ලාභය 20යි. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ලාභය 20යි. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් පුතේ විකුණුම් මිල මත කිව්වොත් මොකක් මතද? විකුණුම් මිල මත කිව්වොත් අපි 100 දාගන්න ඕන විකුණුම් මිලට. විකුණුම් මිල මත කිව්වොත් 100 දාගන්න ඕන විකුණුම් මිලට. මේක නියතයක් කියලා හිතන්නකෝ. විකුණුම් මිල කිව්වොත් 100 දාගන්න ඕන කොහෙටද? විකුණුම් මිලට. එහෙනම් විකුණුම් පිරිවැය මත කිව්වොත්
100 දාගන්න ඕන මොකටද පුතේ? පිරිවැයට. එහෙනම් විකුණුම් පිරිවැය මත නම් 100 ධන 20 සමානයි විකුණුම් මිල 120ක් වෙනවා. හැබැයි විකුණුම් මිල මත නම් පිරිවැය කීයද පුතේ? මෙතන තියෙන ගානට 80ක් එකතු වෙලානේ පුතේ 100ක් වෙන්නේ. සෝරි මෙතන තියෙන ගාන 20 සෝරි මට කියවුණානේ. මෙතන තියෙන ගානට 20ක් එකතු වෙලානේ පුතේ 100ක් වෙන්නේ. එහෙනම් මෙතන කීයක් එනවද? 80ක් එනවා. එතකොට මතක තියාගන්න ඕනේ මොකක්ද? ලාභ ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැත. ලාභ ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැත. right ලාභ ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැත. මොකද්ද පුතේ වෙනස් වෙන්නේ? විකුණුම් මිල මත කිව්වොත් 100 දාගන්න ඕන මොකටද? දැන් කියන්න මාත් එක්ක. විකුණුම් මිල මත කිව්වොත් 100 දාගන්න ඕන මොකටද? විකුණුම් මිලට. පිරිවැය මත කිව්වොත් එහෙම 100 දාගන්න ඕන මොකටද පුතේ? පිරිවැයට. right ඉක්මනට තප්පර 30ක් දෙන්නම්. ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න. තප්පර 30ක් දෙන්න. ඉක්මනින් ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න. හරිද පුතේ? right. මේක මකනවා දැන් මම. විකුණුම් මිල මත නම් මනම් දැන් හරි 120ක ලාභයක්. right. දැන් බලන්න මේ ආයතනයේ දල ලාභ අනුපාතය විකුණුම් පිරිවැයෙන් 150කි. අන්න විකුණුම් පිරිවැයෙන් 150 කියන මොකක් මතද? විකුණුම් පිරිවැය මත 150යි. එහෙනම් පුතේ ලාභය කීයද? 50යි. ලාභය කීයද පුතේ? 50යිනේ. ඇයි ලාභ අනුපාතය 50යි. විකුණුම් මිලටද විකුණුම් පිරිවැයටද? විකුණුම් මිලටද විකුණුම් පිරිවැයටද? පිරිවැයට. එහෙනම් 100 දාගන්න ඕන මොකටද පුතා? පිරිවැයට. 100යි. එහෙනම් විකුණුම් මිල කීයක් වෙන්න ඕනද? 150ක් වෙන්න ඕන. එහෙනම් පිරිවැයට විකුණුම් පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිලනේ. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිලනේ. එහෙනම් ලාභය 50යි. මොකක් මතද? පිරිවැය මත හින්දා මෙතන දාගත්තා 100ක්. එහෙනම් දැන් විකුණුම් මිල කීයක් වෙන්න ඕනද? 150ක් වෙන්න ඕන. 150ක් වෙන්න ඕන. හරිද? බැරි වෙලාවත් මේක විකුණුම් මිල මත තිබ්බනම් 100 දාගන්න පිරිවැයටද විකුණුම් මිලටද? විකුණුම් මිලට 100 දාගෙන පිරිවැය අපි හොයා ගන්න ඕන. පිරිවැය අපි හොයා ගන්න ඕන. right. පිරිවැය අපි හොයා ගන්න ඕනේ. right. මට තප්පරයක් දෙන්න. සිය 50යි. right. හරිද? හරිද පුතේ? right. දැන් එහෙනම් අපි හොයා ගන්න ඕනේ. දැන් අපි විකුණුම් පිරිවැය දන්නව නේද? එහෙනම් අපි හොයා ගන්න ඕනේ මොකද්ද පුතේ? විකුණුම් මිල. එහෙනම් විකුණුම් වටිනාකම හොයාගමු. 461 මොකටද සමාන වෙන්නේ? පිරිවැයටනේ. විකුණුම් පිරිවැය අපි හොයාගත්තානේ. 461 එක සමාන වෙන්නේ කීයටද? 100ට. අපිට ඕන මොකක් හොයාගන්නද පුතේ? විකුණුම් මිල හොයාගන්න. වැඩි කරන්න 150යි. වැඩි කරනවා කියන්නේ පුතේ 150යි. right. වැඩි කරනවා 150යි. වැඩි කරනවා 150යි. right. 461 වැඩි කිරීම 150. sorry 461 වැඩි කරන 150 බෙදනවා 100න්. 691.5. එහෙනම් විකුණුම් වටිනාකම කීයද? 691.5. පුතේ විකුණුම් දිත්ත සටහන
ණය ගැති පාලන ගිණුම හර නැත්නම් ණය ගැති ගිණුම හර විකුණුම් කියලා දාගන්න. විකුණුම් 691.5යි 691.5යි පුතේ සත්‍ය විකුණුම් වටිනාකමත් 691.5යිනේ. එහෙනම් ඔයාගේ ආදායම් ප්‍රකාශනයේ දාගන්න දරුවෝ ඔයාගේ ආදායම් ප්‍රකාශනයේ දාගන්න උඩම දාගන්න විකුණුම් 691.5 ආපු හැටි බලන්න තේරෙනවද කියලා. විකුණුම් පිරිවැය හොයාගත්තා. අපිට අනුපාතයක් කියලා දෙනවා පිරිවැය මත කියලා. එහෙනම් 401 කියන්නේ පිරිවැය 100 සමානයි. 100 සමානයි. වැඩි කරනවා 150යි. right. හරි පුතේ. දැන් තුලණය කරලා ණය ගැතියන්ගේ ලද මුදල් දිත්ත සටහන මුදල් ගිණුම හර ණය ගැති ගිණුම බැර. එහෙනම් පුතේ ණය ගැතියන්ගේ ලද මුදල් කොච්චරක්ද කියලා බලන්න. කොච්චරක්ද කියලා බලන්න පුතේ ණය ගැතියන්ගේ ලද මුදල්. ණය ගැතියන්ගේ ලද මුදල් කොච්චරක්ද කියලා බලන්න. දැන් අපි විකුණුම් හොයාගත්තා. වෙනදා ණය ගැතියන්ගේ ලද මුදල් දීලා විකුණුම් මෙහෙම හොයා ගන්නවනේ. අද දීලා තියෙන ණය ගැතියන්ගේ ලද මුදල් දීලා නැහැ. විකුණුම් හොයාගන්නත් විකල්ප ක්‍රමයක් දීලා. විකුණුම් හොයාගන්නත් පුතේ විකල්ප ක්‍රමයක් දීලා ඒ ක්‍රමයට විකුණුම් හොයාගෙන අපි දැන් හොයාගන්න ඕන මොකක්ද? ණය ගැතියන්ගේ ලද මුදල් කොච්චරක්ද කියලා. එහෙනම් තුලනය කරමු මෙතන 691.5ට එකතු කරන්න 60ක් 751.5යි 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 ඒකෙන් අඩු කරන්න පුතේ 52ක් 699.5ක් එනවා 699.5 එහෙනම් මුදල් ගිණුම හර කරන්න ණය ගැති කියලා 699.5ක් මේක නිල් පෑනෙම ලියන්නන්නේ නෑ ප්‍රශ්නයක් නෑ right බලන්න පුතේ කොයි පැත්තද වැඩි කියලා බලන්න අර පැත්තෙන් කොහොමද වැඩි කියලා right මේ පැත්තේ වැඩි බලන්න පුතේ කීයක් වෙනවද කියලා 42යි 20යි 18.2යි 699.5යි 779.7යි 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 right 779.7යි right පොඩ්ඩක් බලන්න නැවතත් බලමු පුතේ මම හිතන්නේ මේ පැත්ත වැඩිද දන්නේ 60යි 32යි 24යි 20යි පුතේ මේ පැත්ත බැර පැත්තේ වැඩිවීමක් වෙලා තියෙන. එහෙනම් මෙතන අපිට වරිපණම් කියන්නේ අපිට හදාගන්න වෙනවා ගාන පොඩි මිස්ටේක් එකක්. පුතේ මෙතන දාගන්න අනෙකුත් ගෙවීම් වන්නේ එතන අර වත්කම් මිලට ගැනීම හරි බැංකු ණය නිදහස් කිරීම හරි ස්ථාර තැන්පතු හරි පුතේ වරිපණම් වියදම් කියන එක කපන්න. වරිපණම් වියදම් කියන එක කපන්න. වරිපණම් වියදම් කියන එක කපන්න. right. ඉතින් ලියා ගන්න ඒ හතරෙන් සටහන යටතේම අනෙකුත් ලැබීම් යටතේ ඇත්තේ. අනෙකුත් ලැබීම් යටතේ ඇත්තේ. මෙතන අනෙකුත් ලැබීම් යටතේ ඇත්තේ
අනෙකුත් ලැබීම් යටතේ ඇත්තේ. මෙතන 100 ලාභානුපාතය 60ක් වුණා නම් ඒත් හරි. පොඩි මිස්ටේක් එකක් වෙලා. ලැබීම් ඇත්තේ ආයෝජන ආදායම් වේ. නමුත් මෙතන ආයෝජන ආදායම් ලැබීමක්. එහෙනම් මෙතන ආයෝජන ආදායම් ලැබීමක් නේ. හර කරන්න ආයෝජන ආදායම්. අපි දන්නවද? නැහැ. එහෙනම් තුලනය කරලා කීයක් එනවද කියලා බලමු පුතේ. තුලනය කරලා කීයක් එනවද කියලා බලමු. 480යි 60යි 32යි 24යි 20යි 50යි 30යි 8යි 70යි 18යි 792ක් එනවා. 792යි මේ පැත්තේ ලියා ගන්න පුතේ 792ක් 792ක් right 792ක්. එහෙනම් බලන්න ආයෝජන ආදායම් කොච්චරක් එනවද කියලා පුතේ. ආයෝජන ආදායම් කොච්චරක් එනවද කියලා බලන්න. මේක තමයි අපි දැන් හොයාගන්න වෙන්නේ. ආයෝජන ආදායම් right 792කින් අඩු කරන්න 699.5කුයි අඩු කරනවා 699.5කුයි 18.2කුයි 20කුයි 42කුයි එනවා 12.3ක්. එහෙනම් ආයෝජන ආදායම් ප්‍රමාණය කීයද පුතේ? එතන පරිපාලන එක කපලා අපි ආයෝජන ආදායම් කියලා දාගත්තානේ. ආයෝජන ආදායම් කීයද? 12.3යි. ආයෝජන ආදායම් කියන්නේ ව්‍යාපාරයේ වෙනත් ආදායමක් නේද? ආයෝජන ආදායම් කියන්නේ ව්‍යාපාරයේ වෙනත් ආදායමක් නේද පුතේ? එහෙනම් ඔයාගේ ආදායම් ප්‍රකාශනයට යන්න. ඔයාගේ ආදායම් ප්‍රකාශනයට යන්න. ඔයාගේ ආදායම් ප්‍රකාශනයේ දාගන්න වෙනත් ආදායම් යටතේ ඔයාගේ ආදායම් ප්‍රකාශනයේ දාගන්න වෙනත් ආදායම් යටතේ ආයෝජන ආදායම් කියලා 12.3ක් 12.3ක් හරිද? right. එතකොට පුතේ මේකත් හරිනේ. එතකොට මේකත් හරි. අය අමුතුවෙන් අය හදන්න දෙයක් නැහැ. දැන් ඔයාලට මොකද්ද කරන්න තියෙන්නේ? ආදායම් ප්‍රකාශනයේ භාවිතා කරලා ඔයා ශුද්ධ ලාභය හොයන්න ඕනේ. ආදායම් ප්‍රකාශනයේ භාවිතා කරලා ශුද්ධ ලාභය හොයලා ශුද්ධ ලාභය ගලපන්න. ශුද්ධ ලාභය හෝ අලාභය. ශුද්ධ ලාභය හෝ අලාභය ගලපන්න පුතේ ඔයා තත්ත්ව විස්තරයෙන් හොයාගත්ත ප්‍රාග්ධනයට ලාභයක් නම් එකතු කරලා අලාභයක් නම් අඩු කරන්න. ඊට පස්සේ ගැණිලි අඩු කරලා අපිට ඔයාට පුළුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුලනය කරන්න. බලන්න පුතේ හරියට තුලනය වෙනවද කියලා. එතකොට ගැටලුවක් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම අහන්න. right. ඊට පස්සේ පස්වෙනි ගාන තියෙන්නේ. පස්වෙනි ගාන හොඳට කියවන්න. පස්වෙනි ගාන හොඳට කියවලා පස්වෙනි ගාන හොඳට කියවලා පුතේ දැන් ඒකේ ආදායම් ප්‍රකාශනයක් හදන්න නැහැ. අවශ්‍ය වන්නේ 2020 මාර්තු 31 පුතේ මාර්තු මාසේ නෙවෙයි මාර්තු 31 සඳහා නැත්නම් මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්න. කොහොමත් මේ මාසේ තව සතියක් එකහමාරක් යද්දී ඔයාගේ මේ සම්පූර්ණයෙන් මේ පාඩම අවසන්. ඊට පස්සේ අපිට යන්න පුළුවන් ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියන කොටසට. right. එතකොට මේ ගාන try කරන්න බලන්න පුතේ. try කරලා පුළුවන් අය කැමති අය මට හදලා එවන්න. right. එතකොට අද මේ ගාන අනිවාර්යෙන්ම පුතේ බැලන්ස් කරන්න. බැලන්ස් උන් නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මට එවන්න. මොකද එකතු කිරීම අඩු කිරීම හරියට හදා ගන්න ඕන. එව්ව වැරදිට එව්වා කියලා කාටවත් බැනලා නැහැ මේ වෙද්දිත් බැනලා නැහැ පුතේ. වැදගත් වෙන්නේ මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරන එක විතරයි. right. නම් හොඳට වැඩ කරන්න. ගැටලුවක් ආවොත් අනිවාර්යයෙන්ම අහන්න. එහෙනම් හැමෝම මේ දවස්වල පරිස්සමෙන් ඉන්න ඕන. right.